අපි ඉරිදා ක්ලාස් එකේ මම හිතන්නේ ශාඛා අභිජනන ක්‍රම ටික ඔක්කොම ඉවර කළානේ. ඔව් අවසානයේට අපි කතා කළානේ ජාන තාක්ෂණයනේ. ඒතර ජාන තාක්ෂණය යොදාගෙන හදලා තියෙන මේ භෝග වර්ග කීපයකුත් අපි අවසානට කතා කළා අපතේ. එතකොට දැන් අද අපිට තියෙනවා කතා කරන්න මේ පාඩමේ අවසාන කොටස. ඒ තමයි ජාන සම්පත් සංරක්ෂණය කියන්නේ මොකක්ද කියන එක. එතකොට මේ යටතේ තොර මුලින්ම ජාන සම්පත් කියන්නේ මොකක්ද කියලා අපි බලන්න ඕන. ඊට පස්සේ ජාන සම්පත් සංරක්ෂණය කියන්නේ මොකක්ද කියලා බලන්න තියෙනවා. ඊට පස්සේ තව මෙතන මේ පොඩි වචන දෙකක් ඉගෙන ගන්න තියෙනවා ජීනෝමය සහ ජාන කිට්ටුව කියලා දෙකක් තියෙනවා. ඊට පස්සේ මේ ජාන සම්පත් විනාශ වීමට බලපාන හේතු තියෙනවා. දැන් ස්වභාවිකවත් පුළුවන්. උදාහරණයක් විදිහට ගිනි කඳු පිපිරීම නේද? ඒතකොට ඒ ලාභ වලට අහු වෙන ජීවීන් ඔක්කොම මැරලා යන්න පුළුවන්. ඒතකොට ඒ අතර හිටියොත් යම් ජීවී විශේෂයක ජීවීන් 3-4 දෙනෙක් නම් ඉතිරිලා තියෙනවා. ඒ 3-4 දෙනාම අර ලාවා වලට බදුරු වෙලා කරකුට්ටම් වෙලා විනාශ වෙලා යනවා. ආයේ නෑනේ. ඒතර ඉවරයි. අර ගිනි කඳු පිපිරීම කියන්නේ ස්වභාවික සිද්ධියක් නේ. ඒ වගේ තව තියෙනවා. ඉතින් අපි ඉස්සරහට කතා කරමු. හැබැයි ඉතින් මේ ස්වභාවික සිද්ධි එහෙම නිතර වෙන්නේ නෑනේ නේද? කලාතුරකින් තමයි වෙන්නේ. එතකොට මේ හොඳට මොකක්ද නැකපා. වැඩිපුරම මේ ජාන සම්පත් විනාශ වෙන්න බලපාන්න පුතේ මානව බලපෑම. අපේ උන් තමයි ඉතින් මොකේට ගියත් දෙන්නේ නේද? මිනිසාගේ බලපෑම වැඩි. ඒතර මානව බලපෑම නිසා තමයි ගොඩක් දුරට ජාන සම්පත් විනාශ වෙලා තියෙන්නේ. කපනවා නේද? කැලෑ කපනවා. ඉතින් හිතන්නකෝ ඒ කැලයක් කපනකොට තිබ්බ අවසාන ගහක් කැපුවා. නේද? ඒ වගේම සමහර සත්තු ඒ විශේෂ මාළු වර්ග එහෙම මිනිස්සු අල්ලලා හොරෙන් පිටරටට යවනවා. අර පහුගිය කාලේ වල්ලපට්ට කතන්දරේ මතක ඇති නේද? වල්ලපට්ට කපලා හොරෙන් පටවන්න පටන් ගත්තේ පිටරටට. ඉතින් ඒ වගේ දේවල් නිසා ජාන සම්පත් විනාශ වෙන්න පුළුවන්. ඉතින් අපි ඔය ටික කතා කරනවා. දැන් මෙහෙමයි ඉතින් විනාශ වෙන්න බලපාන හේතු ටික විතරක් කතා කළා මන්දිනේ. ඊට පස්සේ කොහොමද සංරක්ෂණය කරගන්නේ කියලා කතා කරනවා. ඒතර සංරක්ෂණ ක්‍රම දෙකක් තියෙනවා පොතේ ස්ථානීය සංරක්ෂණය සහ පරිබාහිර සංරක්ෂණය. එහෙම නැත්නම් බහිස් සංරක්ෂණය කියලා අපි කියනවා. අපි මේ දෙක කතා කරනවා. ඒක කතා කරපුවම මේ කොටසත් ඉවරයි. හරි. එතකොට අපි එහෙනම් පිළිවෙලට කතා කරගෙන යමු. දැන් මම ඔය කිව්වේ මේ කෑල්ල තුල මොනවද කතා කරන්න තියෙන ටික තමයි ඔය කියන්නේ එහෙම මෙහෙන් ගියේ. එහෙම මෙහෙන් කතා කළේ ඔය. එතකොට පිළිවෙලට යමු. පටන් ගමු මුලින්ම ජාන සම්පත් කියන්නේ මොනවද කියලා. එතකොට දැන් ජාන කියන්නේ ජීවින් ඉතින්නේ. ජාන කියන්නේ ජීවින්ම තමයි පුතේ. නේද? ජාන කියන්නේ ජීවින්ම තමයි. හරි? ඒ ජීවින් ගත්තාම ඒක ශාක වෙන්න පුළුවන්, සත්ත්ව වෙන්න පුළුවන්, ශුද්ධ ජීවින් ඕනෙකෙක් වෙන්න පුළුවන්. හරි? ජීවින්. එතකොට ජාන කියන්නේ ජීවින්ම තමයිሄනවා. සම්පත් කියන්නේ සම්පත් කියන්නේ අරයද නේ? එයා ඒ සම්පත් නෙමෙයි. දැන් සම්පත් කියපුවම සම්පත්තයි එහෙම මතක් වෙනවා. හරි. එතකොට ඒ සම්පත් නෙමෙයි මෙතන සම්පතක් කියන්නේ මහජන සම්පතක් නෙමෙයි. සම්පතක් කියන්නේ ඉතින් සම්පතක් තමයි නේ. සම්පතක් කියන්නේ මොකද ඇත්තටම? මොකද සම්පතක් කියන්නේ? සම්පතක් කියන්නේ අපිට වටින දෙයක් වගේ නේද? සම්පතක් කියන්නේ අපිට වටිනවනේ. අර කියන්නේ 1000කින් හොයාගන්න බැරි සම්පතක් මට ලැබුණා එහෙම කියනවනේ මුල් කාලේ පස්සේ නෑ මුල් කාලේ එහෙම කියනවනේ සම්පතක් කියන්නේ වටිනවා කියන අදහස නේ. එතකොට ඥාන සම්පත් කියන්නේ ඉතින් මේ මිනිසාට වටින ඥාන සම්පත් කියලා අපිට කියන්න පුළුවන් නේ. මිනිසාට වටින ජීවීන්, මිනිසාට වැදගත් වන ඥාන සම්පත්, මිනිසාට වැදගත් වන ජීවීන්. එහෙම කියන්නත් පුළුවන්. ඥාන සම්පත්. පැහැදිලිද? එතකොට දැන් මේ ඔය ඥාන සම්පත් අපි භාවිත කරනවනේ පුතේ. අපි ගස් කපලා එහෙම ගන්නවනේ. අපේ භාවිතයට ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. එහෙනම් අපි ඥාන සම්පත් භාවිත කරනවා. එහෙම මේ අපිට භාවිත නොකර එහෙම ජීවත් වෙන්න බෑ. හරි? භාවිත කරන්න වෙනවා. හැබැයි භාවිතයට ගන්නකොට මතක තියාගන්න
ඒ ඥාන සම්පත් වල අනාගත පැවැත්ම අපි තහවුරු කරන්න ඕන පොතේ. ඒ කියන්නේ අද වර්තමානයේ අපි ඥාන සම්පත් ප්‍රයෝජනෙට ගන්න ඕන අනාගත પરම්පරාවටත් ඒ ඥාන සම්පත් ප්‍රයෝජනෙට ගන්න ඉතිරි කරලා. එහෙමනේ වෙන්න ඕනේ නේ. තියෙන කැලෑ ටික ඔක්කොම කපලා අපි භුක්ති විඳලා මේක කාන්තාරයක් කරලා ගිහපම ඊළඟ પરම්පරාව මොනවද මේක කන්නේ බොන්නේ නේ. උන්ට හුස්ම පොදක්වත් නැති වෙන්නේ ඊට පස්සේ. එහෙම බෑ නේද? එතකොට අපි මේ ටික පරිස්සමට නේද? පරිස්සමට අපි භාවිත කරලා අපි ප්‍රයෝජනෙට අරගෙන ඊළඟ પરම්පරාවලට දෙන්න ඕනේ. දැන් අපිට කලින් પરම්පරාව අපිට දුන්නා. එහෙනම් අපිට දැන් වගකීමක් තියෙනවා ඒක ඊළඟ પરම්පරාවට දෙන එක. ඊළඟ પરම්පරාවට වගකීමක් එහෙමනේ යන්නේ නේද? දැන් අපි ඔය සිරිත් විරිත් එහෙමනේ නේද? අපේ චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් සංස්කෘතිය නේද? සංස්කෘතියෙන් අපි પરම්පරාවෙන් પરම්පරාවට අරගෙන යනවනේ. එතකොට ඒ වගේ මේ ඥාන සම්පත් සංරක්ෂණය කියන්නේ එහෙම දෙයක්. ඒ කියන්නේ භාවිත කරන්නේ නැහැ කියන අදහස නෙමෙයි භාවිත කරනවා පොතේ. භාවිත කරන්නේ නැතුව මේ කොහේ හරි දාලා වැට කඩළු ගහලා තාප්ප ගහලා වෙන් කරලා කාටවත් යන්න බැරි වෙන්නේ. එහෙම නෙමෙයි ඥාන සම්පත් සංරක්ෂණය කියන්නේ. අපි ඥාන සම්පත් වලින් ප්‍රයෝජන ලබනවා වර්තමානයේදී. ඒත් ඒ වගේ අනාගත පැවැත්මත් අපි තහවුරු කරනවා. ඒ ආරක්ෂාවට අවශ්‍ය කටයුතු ක්‍රියාමාර්ග අපි අරගන්නවා. ඒක තමයි ඥාන සම්පත් සංරක්ෂණය කියන්නේ. මම හිතනවා දැන් අයිඩියා එක එන්නේ නැති ඥාන සම්පත් කියන්නේ මොනවද ඥාන සම්පත් සංරක්ෂණය කියන්නේ මොකක්ද? ඊළඟට ඕකේ වචන දෙකක් තියෙනවානේ මේ මෙහෙම වචන දෙකක් තියෙනවා. මොනවද වචන දෙක? ජීනෝමය. ජීනෝම් කියලා ඉංග්‍රීසියෙන් නම් කියන පොතේ ජීනෝමය. ඊළඟට ආයෙ තියෙනවා ඥාන කිටුව ජීන් පූල්. ස්විමින් පූල් නෙමේ කීටුව නෙමේ සෝරි ඥාන කිටුව. හරි. දැන් මොකද්ද මේ කියන්නේ? ජීනෝමය ඥාන කිටුව. ජීනෝමය කියලා එකක් තියෙනවලු ඥාන කිටුව කියලා එකක් තියෙනවා. තියෙනවලු නෙමෙයි තියෙනවා. ඒතර දැන් ජීනෝමය දැන් ඔයාට ජීනෝමයක් තියෙනවා පොතේ. ඔයාට තමයි මටත් තියෙනවා. අපි හැමෝටම ජීනෝමයක් තියෙනවා. හැබැයි අපි එක එක්කෙනාගේ මම ඊට කලිනුත් කියලා තියෙනවා. අපි එක එක්කෙනාට තියෙන වෙන වෙනම ඥාන සංයුතියක් නේ. වෙන වෙනම ඥාන සැකස්මක් තියෙන. එක ඥාන සැකස්මක් මේ ලෝකේ කිසිම ජීවීන් දෙන්නෙකුට පිටින්නේ නැහැ. ඒ තමයි ස්වභාව ධර්මයාගේ නියමය. එහෙනම් අපි හැමෝටම යම් නිශ්චිත ඥාන සැකස්මක් තියෙනවනේ. එකිනෙකාට වෙනස් වුණු ඥාන සැකස්මක් අපි හැමෝටම තියෙනවා. වාට තියෙනවා මට තියෙනවා. අපි හැමෝටම තියෙනවා. ශාක ලෝකෙත් එහෙමයි, සත්ත්ව ලෝකෙත් එහෙමයි. හැමෝටම වෙන වෙනම ඥාන සැකස්මක් තියෙනවා. අන්නේ එක එක ජීවියාගේ ඥාන සැකස්මට අපි කියන ජීනෝමය කියලා. ඒ කියන්නේ අපි හැමෝටම මොකක්ද එහෙනම් තියෙන්නේ? අපි හැමෝටම ජීනෝමයක් තියෙනවා. වාට ජීනෝමයක් තියෙනවා. වගේ යාළුවට තියෙනවා. හැමෝටම මටත් එක්ක අපි හැමෝටම මොකක්ද තියෙන්නේ? ජීනෝමයක් තියෙනවා. කතන්දරේ පැහැදිලිද? එහෙනම් ජීනෝමය කියන්නේ ඒ යම් විශේෂයක හරි යම් විශේෂයක යම් ජීවියෙක් සතුව තියෙන ඒ ඥාන සැකස්ම නැත්නම් ඒ ජීවිය ගාව තියෙන ඥාන ටික. හරි දැන් අපි V කියලා ගත්තොත් දැන් V ප්‍රභේද තියෙනනේ බර ගානක්. ඒතර යම් ප්‍රභේදයක ඥාන සංයුතිය ගත්තොත් ඒක තමයි එයාගේ ඥාන සැකස් ජීනෝමය වෙන්නේ. ඒතර එහෙම තියෙනවා ජීනෝම. එතකොට දැන් ඔය සියලුම V වර්ගවල හරි සියලුම V වර්ගවල ඔය ජීනෝම ටික දැන් අපි ගලවලා ගන්නවා. මෙයාගේ ජීනෝමය ගන්නවා, මෙයාගේ ජීනෝමය ගන්නවා, මෙයාගේ ඔක්කොම ජීනෝම ටික ගලවලා ගන්නවා කියලාද? ගලවලා අරගෙන එක තැනක ගොඩ ගහනවා දැන්. මේ ගොඩ ගහනවා. එක තැනක ගොඩ ගහනවා. අන්නේ ගොඩ ගහපුවම ඒකට කියනවා මොකක් කියලාද? ඥාන කිටුව. දැන් ගොඩ ගහනවා කියන එකෙන් අදහස් කරන්න එපා. එහෙම දෙයක් නෙමෙයි මං කිව්වේ. මෙන්න මේ යම් ජීවි විශේෂයක ඉන්න ඒ සියලුම ජීවීන්ගේ ජීනෝම වල එකතුවට සියලුම ජීවීන්ගේ ජීනෝම වල එකතුවට පුතේ අපි කියනවා ඥාන කිටුව කියලා. පැහැදිලිද? ඒත් අපි මිනිස්සුන්ගේ දැන් අපේ රටේ ඉන්න මිනිස්සු ඔක්කොගෙම ජීනෝම වල එකතුව ඒක අපිට කියන්න පුළුවන් ඥාන කිටුව. නැත්නම් සිංහල අයගේ. හරි අපි සිංහල බෞද්ධ මෙතන කතෝලික හරි කවුරු හරි ඉන්නවනම් තරහ වෙන්න එපා. අපි නිකමට හිතමු සිංහල බෞද්ධයෝන්ගේ ඥාන ජීනෝම ටික ඔක්කොම එකට ගත්තොත් ඒක සිංහල බෞද්ධයන්ගේ ඥාන කිට්ටුව එතකොට. ඒතර සිංහල ක්‍රිස්තියානි අයගේ සිංහල කතෝලික එහෙම අපිට ගන්න පුළුවන් ඕන.
එනත සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ඥාන කිට්ටුව. ඒතර ඒ එක එක්කෙනාගේ නේද මිලියන 22ක් දෙනවනම් මිලියන 22ේම ඥාන ටික අරගෙන තියෙනවා ඒ ගොඩ ඇතුළට. පැහැදිලි නේද? එහෙනම් ජීනෝමයේ තියෙනවා ඥාන කිට්ටුව තියෙනවා. ඥාන කිට්ටුව ඇතුලේ තියෙන්නේ ඒ විශේෂයට අයත් සියලුම ජීවින්ගේ ජීනෝම ටික. ඥාන කිට්ටුව ඇතුලේ තියෙන්නේ ඒ විශේෂයට අයත් සියලුම ජීවින්ගේ ජීනෝම ටික තමයි ඥාන කිට්ටුව ඇතුලේ තියෙන්නේ. කතන්දරේ ඔළුවට ගියා නේද? රයිට්. අපි එහෙනම් ওই ටික පැහැදිලි කරගෙන යමු පල්ලහැට. ඥාන සම්පත් විනාශ වීමට බලපාන සාධක ටිකට. රයිට්. පටන් ගන්න එහෙනම්. ලියන්න මේ විදිහට ජීවීන් අයත් ගහණය තුල ඇති පළවෙනි කරුණෙන් ලියන්න පොතේ ජීවීන් අයත් ගහණය තුල ඇති 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 ආර්ථික වටිනාකමක් සහිත ආර්ථික වටිනාකමක් සහිත ආර්ථික වටිනාකමක් සහිත සියලුම ඥාන ආර්ථික වටිනාකමක් සහිත සියලුම ඥාන ආර්ථික වටිනාකමක් සහිත සියලුම ඥාන ඥාන සම්පත් ලෙස හැඳින්වේ සියලුම ඥාන සම්පත් ලෙස හැඳින්වේ. එතන සියලුම ඥාන කමාවක් දාගන්න ඥාන එක ළඟට ආපුවනේ අපිට අවුලක් වගේ එනනේ. සියලුම ඥාන කමාවක් ඥාන සම්පත් ලෙස හැඳින්වේ. රයිට්. එන්න පුතේ දෙවෙනි පොයින්ට් එකට ඥාන සම්පත් සංරක්ෂණය යනු ඥාන සම්පත් සංරක්ෂණය යනු ඥාන සම්පත් සංරක්ෂණය යනු පවතින ඥාන කිට්ටුව විනාශ වී යා නොදී පවතින ඥාන කිට්ටුව විනාශ වී යා නොදී ආරක්ෂා කර ගනිමින් මතු පරපුරට ප්‍රයෝජනයට ගත හැකි පරිදි තිරසාර ලෙස ප්‍රයෝජනයට ගත හැකි පරිදි තිරසාර ලෙස පවතින ඥාන සම්පත කළමනාකරණය කිරීමයි. හරි අර්ථ දැක්වීමට පොඩි අයිසිං කෑලියම දාලා ලස්සන කරලා දුන්නා මම අර කියපු එක සරලව වගේනේ කිව්වේ. හරි. ඔය තමයි හරිම අර්ථ දැක්වීම. ඒතර පාඩම් කරගන්න අර මම කියපු දේ අදහස ඔළුවේ තියාගෙන හරියටම අර්ථ දැක්වීම පාඩම් කරගන්න. පැහැදිලිද? ඒතර ඔන්න මම අය පාරක් ඕනනම් කියන්න අහගන්න. ඥාන සම්පත් සංරක්ෂණය යනු පවතින ඥාන කිට්ටුව විනාශ වී යනෝදී ආරක්ෂා කරගනිමින් මතු පරපුරට ප්‍රයෝජනයට ගත හැකි පරිදි තිරසාර ලෙස පවතින
ඥාන සම්පත කළමනාකරණය කිරීමයි. පවතින ඥාන සම්පත කළමනාකරණය කිරීම. ඒතර ඔය පවතින ඥාන සම්පත කළමනාකරණය කරනවා කියන්නේ අපි වර්තමානයේ ප්‍රයෝජනෙට ගන්නවා. ඒ ප්‍රයෝජන ගන්නවා නිවැරදි ලෙස. හානියක් වෙන්න නොදී. නැත්නම් අවම හානියක් වෙන විදිහට. කතන්දරේ පැහැදිලි නේද? right. ඊට පස්සේ බලන්න පුතේ ටියුට් එකේ කියනවා මෙහෙම දෙයක්. මෙහෙම දෙයක් කියනවා කොහොමද යද්ද බලන්න. යම් හේකින් ඥාන කිටුවක පවතින ඥානයක් වද වී ගියහොත් එය නැවත කෘත්‍රිමව ඇති කළ නොහැකිය. අම්බෝ. ඔන්න බලන්න කියන කතන්දරේ බැරි වෙලාවත් යම් ඥානයක් මේ පෘථුවියෙන් ඇත්තටම අයින් වෙලාම ගියොත්. දැන් අපි දන්නවා ඩයිනෝසර්ස් නේ. ඊට පස්සේ තව ඔය මැමත් වගේ අය. එයාලා දැන් මේ පෘථුවිය යන්නම ගියපු අයනේ. යන්නම ගිහිල්ලා අවසාන ජීවියාද මිය ගිහිල්ලා අපි කියන නෂ්ට වී කියලා. නෂ්ට වූ. අපි කතා කරන අවසානයේ දේ ටික වෙනම නෂ්ට වෙලා තියෙන අවසාන ජීවියාද බැරිලා. එකෙක්වත් නැහැ. ඔක්කොම ගිහිල්ලා. එහෙමයි ආයෙ ඇති කරන්න බෑ පුතේ. ආයෙ ඇති කරන්න බෑ. දැන් ඉතින් රූප දිහා බල එහෙම නැත්නම් හදපු ෆිල් ඒ සත්තුන්ව අරගෙන ඒ සත්තු භාවිත සත්තු කියන්නේ ඒ සත්තු නෙමෙයි ඉතින් ඒවා මොන හරි තාක්ෂණයක් භාවිත කරලා හදපු ෆිල්ම් හරි බලලා තමයි අපිට හිතා ගන්න වෙන්නේ අච්චර ලොකු සත්තු මෙහෙම මිනිමස් කන බහත් දරුණු සත්තු జాතියක් අපිට එහෙම තමයි හිතන්න වෙන්නේ. ඇයි අපි දැකලා නැහැ දකින්න වාසනාවක් ලැබෙන්නේ නැහැ බය වෙන්න එපා. වාසනාවක් හෝ අවාසනාවක් දෙකක එකක්. ඒ වාසනාවක් කියන්න බෑනේ නේ. භයානක සත්තු జాතියක්. ඉතින් ස්වභාව ධර්මයන් විසින් ඒ සත්තු ඉවත් කළ දැම්ම විශේෂයෙන් ඩයිනෝසර්ස්ලා වගේ. හේතුව ඉතින් පෘථිවියේ අනිකුත් ජීවීන්ගේ පැවැත්මට සමහර විට අහිතකර තත්වයක් නිසා හෝ ස්වභාව ධර්මයන් විසින් ඒ ජීවීන් සම්පූර්ණයෙන් පෘථිවියෙන් අයින් කළා දාලා තියෙනවා ඉතින්. කොහොමද ඉතින් පෘථිවියට ගැලපෙන්නේ නැහැ. ඒකනේ සරල කතන්දරේ. පෘථිවියට ගැලපෙන්නේ නැහැ. ඒක නිසා හිම වුණා. හරි ඒක මේ මානව බලපෑමක් නෙමෙයි. හරි මානව බලපෑමක් නිසා නෙමෙයි. ඔයාලා දන්නවද දන්නේ මම නම් දන්නේ නැහැ හරියට මොකද උනේ කියලා. උල්කාපාතයක්වත් කඩා වැටුණාද? මම නම් දන්නේ නැහැ කොහොමද උන් විනාශ වුනේ කියලා හොයලා බලන්න. මම මට පොඩි නිකන් ඩයින් එකක් වගේ පොඩි ඔළුවේ තියෙනවා. පොඩි එකක් තියෙන නිකන් උල්කාපාතයක් කඩාන වැටෙන මොකක් හරි එහෙම ලොකු විනාශයක් වෙලා ඒ සත්තු විනාශ වුණාද කියලා දන්නේ නැහැ. හොයලා බලන්න. දැන් පොඩි එකක් එහෙම ඔළුවේ තියෙනවා වගේ නිකන්. අර සමහර ඒවා තියෙන නිකන් හීනෙන් දැක්ක වගේ පොඩි එහෙම තියෙනවන්නේ ඔයාලට නිකන් අර අපි කියන ඡායාව වගේ කියලා නිකන් මට නිකන් ඡායාව වගේ කියලා. දැන් ඡායාවක් දැක්ක වගේ එහෙමත් තියෙනවා නේද? ඒ වගේ. ඉතින් මට එහෙම පොඩි එකක් තියෙනවා. ඔයාලා හොයලා බලන්න මේ මොකද උනේ කියලා ඇත්තටම මේ එයාලට කොහොම හරි එයාලා දැන් නෑනේ. නෑ යන්නම ගිහිල්ලා ආය ඇති කරන්නත් බෑ පුතේ. එහෙනම් සරල කාරණේ තමයි මතකේ තියාගන්න යම් විදියකින් මේ පෘථුවියෙන් ඥානයක් අයින් වෙලා ගියොත් ආයේ ඥානය අපිට අරගන්න බෑ. එයා යන්නම ගිහිල්ලා. ඇය යන්න ගියා මැකිලා කියලා තමයි කියන්න වෙන්නේ. පැහැදිලිද? රයිට්. එහෙනම් එයා නෑ. මේ නිසාම ඥාන කිටුවල පවතින සියලුම ඥාන කිටුවල පවතින සියලුම ඥාන සම්පතක් ලෙසින් අපි රැක ගන්න ඕන කියනවා. මොකද යන්න ගියොත් යන්නම ගියා තමයි පුතේ ආයේ එවිලි නෑ. හරි? ආයේ එවිලි නෑ. එතකොට ඒ එවිලි නෑ කියලා දන්න නිසා හරිද? සමහර අය කියනවානේ හැබැයි පුතෝ මම ගියොත් නම් ආයේ එන්නේ නෑ. ගියොත් ගියාම තමයි. එහෙම කියනවනේ සමහර අය නේ. හරි? මම ගියොත් ගියා. ආයේ එන්නේ නැහැ. හරි එහෙම කියනතොර එහෙම ඇත්තටම එහෙම නා රැක ගන්න ඕන ගියොත් ගියානේ ආයේ ඉවරයිනේ එන්නෙම නැහැනේ. ඒ වගේ තමයි හරි. ගියොත් ගියා ආයේ ගන්න බෑ නම් කොහොම හරි අපි මෙයාව රැක ගන්න අවශ්‍ය වෙනවා. පැහැදිලි නේද? රයිට්. ඊළඟට ජීනෝමයේ ඥාන කිටුවේ කතන්දරේ ලියාගෙන ඉමුනේ. රයිට්. ලියන්නකො මෙහෙම ජීනෝමයේ යටතේ යම් ජීවියෙකුගේ සියලුම ආවේනික ලක්ෂණ සඳහා අදාළ වන යම් ජීවියෙකුගේ සියලුම ආවේනික ලක්ෂණ සඳහා අදාළ වන සියලුම ඥානවල එකතුව එම ජීවියාගේ ජීනෝමය ලෙස හැඳින්වේ.
එම ජීවියාගේ ජීනෝමය ලෙස හැඳින්වේ. එම ජීවියාගේ ජීනෝමය ලෙස හැඳින්වේ. පැහැදිලි නේද? right. ඒ ජාන කිට්ටු. sorry ජීනෝමය. එම ජීවියාගේ ජීනෝමය ලෙස හැඳින්වේ. right. ඊට පස්සේ එන්න පොතේ ජාන කිට්ටුව ජීන් පූල් කියන එකට ලියන්න මේ විදිහට යම් ජීවියෙක් අයත් ගහණය තුල ඇති. 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 සියලුම ජීනෝමවල එකතුව 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 ජාන කිට්ටුව ලෙස හැඳින්වේ. සියලුම ජීනෝමවල එකතුව ජාන කිට්ටුව ලෙස හැඳින්වේ. සියලුම ජීනෝමවල එකතුව ජාන කිට්ටුව ලෙස හැඳින්වේ. right. කතන්දරේ පැහැදිලි නේද? හරි. ඇති දෙයක් නෑ. හරි. පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට ඔන්න ඒක හරි. ඊළඟට එනවා ජාන විනාශ වීමට හේතු. ජාන විනාශ වීමට හේතු. ඒතර එතන කියනවා පුතේ ජාන සම්පත් විනාශ වීමට බලපාන ප්‍රධානාකාර විනාශ වීමට බලපාන හේතු කියලා දාගන්න. විනාශ වීමට බලපාන හේතු ප්‍රධානාකාර දෙකකි. එහෙම දාගන්නේ. හදාගන්නකො ජාන සම්පත් විනාශ වීමට බලපාන හේතු ප්‍රධානාකාර දෙකකි. ඒතර පළවෙනි එක ස්වාභාවික හේතු, දෙවෙනි එක මානව ක්‍රියාකාරකම්. ලියාගන්නකො ස්වභාවික හේතු ටික මම දෙන්නන්නේ. ලියාගන්න මෙන්න මේ වගේ දේවල් ගන්න පුළුවන් පුතේ. එහා පැත්තේ තියලා ඇති. ඔව්. එහා පැත්තේ තියෙන හයක් තියෙනවා ඔක්කොම. මම දෙන්නන්නේ ගැටලුවක් නැහැ. දැන් මම එකක් කිව්වා. එකක් නෙමෙයි මම අර උදාහරණයක් එක දෙකක් කිව්වා. මේ ඩයිනෝසර්ස්ලාගේ මට හරියට මතක නෑ. මම නිකන් මගේ නිකන් ඔළුවේ තියෙන අදහසක් කිව්වා. මගේ මතකයක් වගේ තියෙන්නේ. එකක් මම ගත්ත කලින්ම ගිනි කඳු පිපිරීම නේද? ඒ ලාව වගේ දේවල් ගලාගෙන ගිහිල්ලා ඒ ජීවීන් විනාශ වෙලා යන්න පුළුවන්. ඊට පස්සේ තමයි උල්කාපාත. ඊට පස්සේ තව ওই භූමිකම්පා පුතේ මුහුද ගොඩ ගැලීම්. ඊළඟ ප්‍රබල දේශගුණික විපර්යාස ඒ වගේ දේවල් නිසා සමහර ජීවීන් විනාශ වෙලාම යන්න පුළුවන්. දරා ගන්න බැරුව සමහර විට දැන් ජලයේ ඉන්න ජීවීන් විශාල වශයෙන් උෂ්ණත්වය වැඩිනවා. මේ ජීවීන්ට උෂ්ණත්වය දරා ගන්න බැරි වෙනවා. විනාශ වෙලා යන්න පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ නොයෙකුත් වසංගත රෝග පැතිරෙන්න පුළුවන්. වසංගත රෝග පැතිරලා යම් ජීවි ගහණයක් විනාශ වෙලාම යන්න පුළුවන්. අවසාන එකත් එක්ක මැරලා යන්න පුළුවන්. පැහැදිලිද? right. ලියා ගන්න පුළුවන් පළවෙනි එක ප්‍රබල දේශගුණික විපර්යාස. 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 හර්ද දෙක ගිනි කඳු පිපිරි. ගිනි කඳු පිපිරි. ගිනි කඳු පිපිරි. තුන විවිධ රෝග ව්‍යාප්ත වීම. විවිධ රෝග ව්‍යාප්ත වීම. විවිධ රෝග ව්‍යාප්ත වීම. 4 උල්කාපාත. 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 5 භූමිකම්පා. 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 6 මුහුද ගොඩ ගැලීම. මුහුද ගොඩ ගැලීම. මුහුද ගොඩ ගැලීම. හරි. කතන්දර ටික පැහැදිලිද නේ? මුහුද ගොඩ ගැලීම. ඒ ටික මතක තියාගන්න පුතේ ස්වභාවික හේතු. 6ක් දුන්නා. හරි. ආයි කියන්න ඕනේ නේද?
ලියාගත්තනේ. හැබැයි මම කිව්ව පොතේ මේ ස්වභාවිකව ඥාන සම්පත් විනාශ වෙන්නේ හරීම කලාතුරකින්. ඉතා හිමින් සිදුවන ක්‍රියාවලියක්. සමහර විට ඒක ඉතින් ස්වභාවිකව සිදුවන ඥාන සම්පත් විනාශ වීම සමහර විට පරිණාමයේම අංගයක් වෙන්න පුළුවන්, නැත්නම් ස්වභාව ධර්මයාගේ නියමයක් වෙන්නත් පුළුවන්. නේද? ස්වභාව ධර්මයා විසින්ම ඉතින් මේවා ඇති කරන්නේ. හැබැයි මම කියව මෙතන වැඩි බලපෑම තියෙන පුතේ ඕකේ නෙමෙයි. වැඩි බලපෑමක් එන්නේ මේ අපේ කරන ඥාන සම්පත් විනාශ කිරීම. දැන් අපේ අය කොහොමද නැත්නම් අපේ අය කියන්නේ මිනිස්සුනේ නේද? අපේ අය කියන්නේ මිනිස්සු ආරගෙත් එහෙමනේ. හරි. එතකොට මේ මිනිස්සු කොහොමද ඥාන සම්පත් විනාශ කරන්නේ? ඒත් කීපයක් තියෙනවා හේතු. දැන් එකක් තමයි පුතේ ඔය නොයෙකුත් සංවර්ධන ව්‍යාපෘති වලට අපි වනාන්තර එහෙම එලිපෙහෙලි කරනවානේ. ඒකට එයාලට ඒ වනාන්තර ප්‍රදේශවල ජීවත් වුණ අයට එයාලගේ ස්වභාවික වාසස්ථාන අහිමි වෙනවානේ. ඒ ස්වභාවික වාසස්ථාන අහිමි වීම හරහා අපි කියනවා ඒ වගේ ජීවත් වුණ ජීවීන් විනාශ වෙලා යන්න පුළුවන්. එක එකක්. ඒ කියන්නේ සංවර්ධන ව්‍යාපෘතිත් එක්කනේ දැන් අපි ඔය උදාහරණ මොරගහ කන්ද. දැන් මොරගහ කන්ද ජලාශය හදනකොට අපි නේද යම් කැලෑ ප්‍රදේශයක් අතර එලිපෙහෙලි කරන්නේ. ඒ තුලින් සමහර විට ඒ අතර අපි නොදැනුවත්ව යාර අපිට ආසන්නම සිද්ධිය මට දැන් ඔන්න යාගේ විද්‍යාත්මක නාමය මතක නැහැ කවුරුහරි නම් මතක තියෙනවනේ වන්න මේ මෑත් මේ මතක තිබුණා දැන් අපි භාවිතයෙන් අයින් වුණාට පස්සේ ඔන්න ආයේ මොන සෛල්නිකාද කටරි මතකද අනුකරණ කියලා අපි සිංහලෙන් කිව්වේ දැන් අර මධ්‍යම අධිවේගී මාර්ගයේ මං හිතන්නේ ගම්පහ පැත්තෙන් එනකොට නුවරට යන එක අධිවේගී මාර්ගය හදනකොට එතකොට ඔය තනුකරඳ කියන ශාකය ක්‍රූඩියානේ ක්‍රූඩියා සෙලනිකා ක්‍රූඩියා ශාකය අහු වුණා. ඒ හයිවේ එකට තමයි සෙට් වෙන්නේ. හරියටම හයිවේ එක යන කොටස තමයි තියෙන්නේ. ඒක වෙලාවට මොකක් හරි ක්‍රමයකට මම හිතන්නේ ඒක හඳුනාගත්තානේ. මේ ක්‍රෝඩියා ශාකය, මේ කපනුකරද ශාකය මේක තමයි ඒ ප්‍රමාණයට වැඩුණු මට්ටමක තියෙන එකම ශාකය අපේ රටේ. ඒ තමයි අවසාන ශාකය. තව පොඩි ගස් තියෙන කතාවක් කියනවා. නමුත් ඒවා අපිට ඒවා විශ්වාස කරන්න බෑ. يعني ඒවා සමහරට මැරලා යන්න පුළුවන් පොඩි ගස්නේ. ඒත් මේ තමයි ලොකුම ගස් වලින් අවසානම ගහ. ඒක මොකද්ද වාසනාවකට හරි පින්නකට හරි මොකක් හරි එකක් කියලා හිතන්නකො මොකක් හරි එකකට දැන් ඒක හඳුනාගත්තනේ නේ බැරි වෙලාවත් හඳුනාගත්තේ නැත්තම් ඕක ඔය මොකක් හරි ඕකත් ගහක් කියලා අපි කැපුවනම් අය අලවන්නද නේද කැපුවට පස්සේ හඳුනාගත්ත පස්සේ ගම් ටික සුපර් ග්ලූ ටිකක් දාලා අලවන්න තමයි වෙන්නේ නේද ප්‍රශ්නේ යන්නේදී අපි ඒ අඳුරගත්ත එකනේ පුතේ ඔය වගේ ඔය සංවර්ධන ව්‍යාපෘතිවලදී අපි කොච්චර ගස් කපනවා ඒ ගස් කපන මිනිස්සු පරිසරවේදීන්ද නෑනේ උන් දන්න පරිසරවේදීත්වය දැන් උන් කපාන යනවා ඔය අතර කොච්චර සමහරට තියෙන්නේ නැතිද අවසාන ගහ ඒ ගස් අතර සමහරට අවසාන ගහ තියෙන්නේ නැතිද අපි දන්නේම නැතුව අවසාන ගහක් මොකද කරලා තියෙන්නේ විනාශ කරනවා පැහැදිලිද ඒ වගේ හරි සංවර්ධන ව්‍යාපෘති හරහා වෙනවා ඊළඟට තව බලපාන ප්‍රධාන හේතුවක් තමයි මේ අපි සම්පත් අධිපරිභෝජනය. විශේෂයෙන් දැන් අපේ රටේ ගත්තොත් කළුවර කියලා දැව ශාකයක් අහලා තියෙනවනේ වානේ. කළුවර කියලා අපි කියන වටිනා දැව ශාකයක් තියෙනවා. ඒතර ඔය කළුවර ශාකේ කැපුවා. කැලෑවල තියෙන කළුවර කපා නේද එක එක ගෘහ භාණ්ඩ අනම්මනම් හැදුවා. ඒතර ගෙදර ඉස්සර ගෙදර කළුවර වලින් හදපු මොන හරි දෙයක් තියෙනවනේ අම්මා හෙන්න ඉතින් ලොකුකම ඒක. අර තමන්ගේ තත්වය පෙන්වන්න එක එක දේවල් කරනවන්නේ. හරිද තමන්ගේ තත්වය පෙන්වන්න එකක් තමයි කළුවර ලී වලින් හදපු මොනවා හරි කැබිනට්ටුවක් හරි මොකක් හරි. ගෙදර තියෙනවනම් ඒක හෙන්න දැන් හෙන්න පොරක්තයක් වගේ. ඉතින් පොරත්වයේ ලබා ගන්න තියෙන කැලෑවල තියෙන ඔක්කොම කළුවර ගස් ටික කපලා දැම්ම දැන් කළුවර නැහැ.
තියෙනවා ඊටාම සීමිත ප්‍රමාණයක් තියෙන. ඊටාම සීමිත ප්‍රමාණයක් තියෙන. ඒ තරම් කපලා කැලෑවලදී බොක්කෝ. අන්න සම්පත් අධිපරිභෝජනය. ඊළඟ තව උදාහරණයක් කියන්න. බින් කුහුඹ කියලා ඖෂධ පැලෑටියක් තියෙනවා. බින් කුහුඹ කියලා ඖෂධ පැලෑටියක්. ඒතර මේකත් මේ මිනිස්සු කැලෑවලින් අරගෙන දැන් ඒකත් ඔන්න මෙන්න තියෙන්නේ වඳ වෙලා යන්නේ. අනුපතේ සම්පත් අධිපරිභෝජනය. හරි? අපි ස්වභාවික පරිසරයෙන් අනවශ්‍ය ලෙස මේව අරගන්නවා. එතකොට මොකද වෙන්න පුළුවන්? ඒවා වඳ වෙලා යන්න පුළුවන්, ඥාන සම්පත් විනාශ වෙලා යන්න පුළුවන්. උන්න මතක තියාගන්න. ඒ තව එකක්. පැහැදිලිද? ඊළඟට තව මෙහෙම කතන්දරයකුත් තියෙනවා. මම ඔක පිළිවෙලට වෙන්නද? මේක දීලා නැහැනේ. 2 3 ඊළඟට පරිසර දූෂණය. ඔකේ තුන්වෙනි එක අපිට ලියන්න තියෙන පරිසර දූෂණය. ඒක නම් සරල කාරණයක්. ඉතින් මේ නොයෙකුත් විෂ රසායනික එහෙම විෂ දුම් වර්ග එහෙම පරිසරයට එකතු වුණාම විශේෂයෙන් මෙහෙම හිතන්න. දැන් අර අපිට ආසන්න උදාහරණයක් අපි අරගෙන මෙහෙම වුණා කියලා නෙමෙයි අපි වෙන්න පුළුවන් කියන උදාහරණය මම කියන්නේ. ආසන්න උදාහරණේ පර්ල් එක්ස්ප්‍රස් නෞකාව මුහුදුබත් වීමත් එක්ක ඒ සිදු වුණු රසායනික ද්‍රව්‍ය කාන්දු වී මේ තෙල් ලිහිරු මේ නිසා පුතේ වෙන්න බැරිද අපි නොදැනුවත්ව ඔය මුහුදු කලාපේ හිටපු යම් ජලජ ජීවී කාණ්ඩයක් හිටියා ඊටාම සීමිත සංඛ්‍යාවක් තමයි ඉතිරලා හිටියේ උන්ගේ. අපි දන්නේ නේ අපි හිතමු එහෙම හිටියා. හරි දෙතුන් දෙනයි ඉතුරුලා හිටියේ මුහුදු කලාපේ ඒ ජීවී කාණ්ඩේ. ඊට පස්සේ මේ රසායනික ද්‍රව්‍ය මේ නයිට්‍රික් කෝස්ටික් සෝඩා මේ තෙල් ලිහිරුම් නිසා අපි හිතමු උන් තුන් දෙනක් මැරුණා කියලා. උන් තුන් දෙනක් මැරුණා. ඒක මොකද්ද හේතුව? පරිසර දූෂණය නේද? ජලජ පරිසරය කියන්නේ පරිසරයේ එක කොටසක්. අන්න එහෙනම් ජලජ පරිසරයේ දූෂණය වෙනකොට ඒ ජලජ පරිසරයේ ඉන්න සමහර ජීවීන් විනාශ වෙලාම යන්න පුළුවන්. සමහර විට ඇත්තටම වෙන්න ඇති පුතේ. දැන් උදාහරණයක් විදිහට ගන්න කැස්බෑව කියලා කියන්නේ හරි දුර්ලභ සතෙක් නේ පුතේ. තාම සීමිත සංඛ්‍යාවක් තමයි කැස්බෑව වෙන්නේ. දැන් මේ ටිකට මම හිතන්නේ කැස්බෑව බර ගාන කියන්නේ දහස් ගානක් නෙමෙයි. දැන් කැස්බෑව 30 40ක් හෝ 50කට කිට්ටු වෙන්න වගේ ප්‍රමාණයක් සමහරට මැරලා ඉන්නවා. සමහරට ඒකම සමහරට හේතු වෙන්න පුළුවන් තව ටික කාලයක් යනකොට අපේ මුහුදු කලාපයේ කැස්බෑව නැත්තරම නැති වෙනවා. මොකද උන්ගේ ප්‍රජනන ශීඝ්‍රතාව අනම්මනම් හරි හිමීට සිදුවන ජීවි කොටාශය. පැහැදිලිද මං කියන එක? ඉතින් ඒ වගේ පරිසර දූෂණය නිසා ඥාන සම්පත් විනාශ වෙලා යන්න පුළුවන්. රයිට් මම හිතනවා එක දිගට ඔක්කොම කිව්වොත් මම දන්නවා. වැඩේ අවුල් වෙනවා. ඔන්ලයින් යන එක. හරි ඔන්ලයින් එකේ එක දිගට ගොඩක් කියන්න ගියොත් ඔයාලා ඔෆ්ලයින් වෙන්න පුළුවන්. අවුට්ලයින් වෙන්න පුළුවන්. මොකක් හරි වෙන ලයින් එකක් දාන්න පුළුවන්. ඒ ලයින් එක දාන්න කලින් අපි ඔය තුන ලියන්නේ. රයිට්. පටන් ගන්නකො පළවෙනි එක. ලියන්න පළවෙනි එක. ජීවීන් සඳහා පවතින ලියන්න පළවෙනි එක. ජීවීන් සඳහා පවතින වාසස්ථාන විනාශ කිරීම හෝ වෙනස් කිරීම. 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 පුතේ පැහැදිලි කිරීම ලියන්න යටතේ පැහැදිලි කිරීම ජනගහන වර්ධනයත් සමග විවිධ ජීවීන් සඳහා වාසස්ථාන වූ භූමි 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 මිනිස් ජනාවාස සඳහා මිනිස් ජනාවාස සඳහා මිනිස් ජනාවාස සඳහා මිනිස් ජනාවාස සඳහා
මිනිස් ජනාවාස සඳහා භාවිත කිරීම හේතුවෙන් එම ස්ථානවලට ආවේනික වූ ජාන සම්පත් විනාශ වී යාමට ලක්වේ. right. පුතේ අපි දෙවෙනි එක ලියමු. දෙවෙනි එකට එන්න. සම්පත් අධි පරිභෝජනය. right. යටින් ලියන්න පුතේ පැහැදිලි කිරීම ආර්ථික වාසි සඳහා මිනිසුන් විවිධ මිනිසුන් නිසි කළමනාකරණයකින් තොරව එහෙම ලියන්න. නිසි කළමනාකරණයකින් තොරව ශාක පරිභෝජනය කිරීම හේතුවෙන් සමහර ජාන වඳ වී යාමට ලක්ව ඇත. හරි. උදාහරණ දෙකක් ලියන්න ඉඩ තියලා ඇති. බලන්න තියෙනවද කියලා උදාහරණ දෙකක් ලියන්න ඉඩ තියෙනවනේ. right. පළවෙනි මම උදාහරණ දෙක කිව්වා පොතේ මතකද නේද? කළුවර එකක් අනික බින් කොහොමනේ. පළවෙනි උදාහරණය ලියන්න අංක 1 කියන තැනින් කළුවර අංක 1 කළුවර. right. ඉස්සරහින් චුටි රිකැල්ලක් දාන්නකෝ. කළුවර ඉස්සරහින් චුටි රිකැල්ලක් දාන්න. ලියන්න දැව සඳහා අසීමිතව කැපීම. ඒ කියන්නේ මේක මේ විනාශ වෙන්න හේතුව කියන්නේ දැව සඳහා අසීමිතව කැපීම. ඊළඟට දෙවෙනි එක ඒකට මම එකක් කිව්වා බින් කොහොඹ. ඒකට තව එකක් මම දෙන්නම් වල් කුරුඳු කමාවා බිම් කොහොඹ. වල් කුරුඳු කමාවා බිම් කොහොඹ. එතකොට ඕකේ දැන් ඉස්සරහින් ඉඳ නැත්තම් පුතේ යටින් ඊළඟ රූලෙන් තරු ලක්ෂණක් වගේ දාලා ලියන්න. ඉස්සරහින් තියෙනවා නම් ලියන්න. ඉතින් ඉඳ නැතුව එතනනේ. හරිද? වල් කුරුඳු කමාවා බිම් කොහොඹ ලියන්න. ඖෂධ සඳහා අක්‍රමවත් ඉවත් කිරීම.
ඖෂධ සඳහා අක්‍රමවත් ඉවත් කිරීම. ඖෂධ සඳහා අක්‍රමවත් ඉවත් කිරීම. ඖෂධ සඳහා අක්‍රමවත් ඉවත් කිරීම. ඖෂධ සඳහා අක්‍රමවත් ඉවත් කිරීම. රයිට්. පැහැදිලිනේ? ඔන්න අපි කතා කළේ දෙවෙනි එක. විතර මේ පුතේ මේ ඉලක්කම් වල පොඩි පිස්සුවක් කියලා තියෙනවා මම හිතන්නේ. ඒක දෙක කරගන්න. ඊළඟට අපි තුන්වෙනි කරුණ ලියන්න යන්නේ. හැබැයි අංක 4 තියෙන්නේ. තුන්වෙනි කරුණ ලියන්න යන්නේ අංක 4 තියෙන්නේ. අංක 3 කරගන්න. පොඩි මොකක් හරි දෝෂයක් වෙලා settings වල අවුලක් වෙලා තියෙනවා. අංක 3 කරගන්න ලියන්න තුන්වෙනි එකෙන් පරිසර දූෂණය. පරිසර දූෂණය. පරිසර දූෂණය. හරි. පරිසර දූෂණය. දැන් අදත් මේ මහින්දත් එක්ක තිබුණු සාකච්ඡාවක් මම හිතන්නේ අසාර්ථක වෙලා තියෙන්නේ. එතකොට ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සඳහා සිදු කරන අරගලය දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා. හරි. එතකොට සමහර විට මම අර කලින් කිව්වා වගේ අපි ඊට සහායක් විදියට එහෙම වුණත් එක සතියක් විතර පොඩ්ඩක් නේද අපිත් නිමාඩුවක් ගමු. මොකද මේක ටිකක් තීව්‍ර කරන්න ඕන මේ වෙලාවේ. හරි. දැන් කාටකට ඉස්කෝලවල උගන්වන්න නැතුව අපි ටියුෂන් කරනකොට ඒකෙත් දැන් සදාචාරාත්මක ගතියක් නැති ප්‍රශ්නයක් තියෙනවනේ. ඒක නිසා එක සතියක් විතර වගේ. නමුත් ඔයාලට මම ඒක හානියක් වෙන්න දෙන්නේ නැහැ. මොකද මම ඔයාලට හානියක් වෙන්නේත් නැහැ. මම මාසයක් නොකර හිටියත් ඔයාලට හානියක් වෙන්න විදියක් නැහැ. මොකද මම මාස දෙකක් තිස්සේ සතියේ දවස් දෙක ගානේ ඔයාලට උගන්වලා තියෙනවා. නමුත් මම එහෙම කියලා එක දිගට මාසයක් නිමාඩු ගන්නෙ නැහැ. එහෙම අදහසක් නැහැ. හරිද? මම එහෙම කවදාකවත් කරන කෙනෙක් නෙමෙයි. ඔයාලා දන්නවා මං ගැන. ඒක කියන්න දෙයක් නැහැ. මම එහෙම අසාධාරණ වැඩ කරන්නේ. නමුත් දැන් මේකටත් පොඩි සපෝට් එකක් දෙන්න ඕන නේද? මමත් එක අතකට මමත් පාසල් ගුරුවරයෙක් මට නම් ඇත්තටම ඉතින් ඕක ලොකුවටම දැනෙන්නේ නැහැ අපි ටියුෂන් කරන නිසා. ඇත්ත කියන්න ඕන. පාසල් ඒ ලැබෙන පඩිය නමුත් සමස්ත රටේම තියෙන ප්‍රශ්නයක් නේද? පාසල් ගුරුවරයෙක්ට ලැබෙන මේ පඩිය මදි ඒක ඔයාලා දන්නවනම් මම ඔයාලට කියලා ඇත්තනේ. හරි. ඔයාලා නිකමට ඒ අතර හොයලා බලන්න. සාමාන්‍යයෙන් අනික් කියාවල කියන්නේ ඔයාලා කියන්නේ අපේ ඉස්කෝලේ මුරකරු කියලා කරන දේකුත් ඇති ලබ්බකුත් නෑ කරන. උදේට ඇවිල්ලා පොඩ්ඩක් ඔෆිස් එක අපු ගාන හොඳට පුටුවකට හාන්සි වෙලා බුදි. ඇත්තමයි කියන්නේ. මෙතන ඉන්නවා ඉස්කෝලේ තමයි ඉන්නවන්නේ. දන්නවනේ රණතුංග අංකල්. හරි. හොඳට බලන්නකෝ ඉස්කෝලේ උදේට ඇවිල්ලා උදේම ඇවිල්ලා වැඩ ටික කරනවා. ඒ වැඩ ටික කරනවා. හදිසියෙ ඉස්කෝලේ මොන හරි උත්සවයක් මේන් හෝල් එකේ තිබුණ නැත්නම් එයාට තියෙන ඉතින් ගොඩක් දුරට නිදි. කුටුටලා නිදි. ඕනරි සර් වැඩක් දුන්නත් ආයේ වැඩේ කරනවා නිදි. හැබැයි මං දන්න තරමේ දැන් අපිට වඩා සැලරි එකක් ගන්නවා. මුරකරු. අපිට වඩා සැලරි එකක් ගන්නවා. ඒක හරි කියලා OT තියෙනවා. ඒ කියන්නේ අපි හදිසියෙ හරි හවස 6-7 වෙනකම් වැඩ කළා අපිට කීයක්වත් හම්බ වෙන්නේ නැහැ. හැබැයි එයා හවස වැඩ කරපුවම එයාට OT හම්බ වෙනවා. අපිට වඩා වැඩි පඩියක් ගන්නවා. දබාලාට එතන අපරාධේ. අනික මේ ඒ විඳින සැප දැකපුවාම උදේම ඇවිල්ලා අර කතු ගාලා හොඳට හාන්සි වෙලා නිදා ගන්නත් හම්බ වෙනවානේ. හරි. මේ එහෙම බලපුවාම ඉතින් එකකට අර කලකිරීමක් තියෙනවා ගුරුවරුන්ට ඒකයි ගොඩක්. දැන් සමහරට ඔයාලගෙත් ඇත්තේ අම්මලා තාත්තලා ටීචර්ස්ලා ඉන්නව ඇත්ති කියලා මම හිතනවා. ඉන්නවා නම් ඔයාලා දන්නවනේ සිටුේෂන් එක. හැබැයි එහෙම ටීචින් නොමැති අය ටිකක් වැරදි විදිහට දකිනවා. මම හැමදාම මේ ගැන කියනවා. එයාලා වැරදි විදිහට දකිනවා. ඒ දෙමව්පියන්ගේ හැටි. ඒ අපේ රටේ මිනිස්සුන්ගේ හැටි. ඒ කියන්නේ සාමාන්‍ය පොඩි මිනිහෙක් වැරද්දක් කරපුවාම ඒක හින වැරද්දක්. අපි මෙතන වැරද්දක් කරන්නේ නැහැ. ඒ කියන්නේ වැරද්දක් කරන්නේ නැහැනේ. ඉස්කෝලේ ගුරුවරු වැරද්දක් කරන්නේ නැහැ. ඇයි වැරද්දක් කරන්නේ නැහැ කියන්නේ ඉස්කෝලේ ගුරුවරු මේ දවස්වල ඔන්ලයින් උගන්වන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. අපි ස්වේච්ඡාවෙන් පටන් ගත්ත දෙයක් අපි ස්වේච්ඡාවෙන් නතර කරලා දෙන්නේ.
හරි ඔන්ලයින් උගන්වන්න අපි ස්වේච්ඡාවෙන් පටන් ගත්තේ අපිට කවුරුත් පටන් ගන්න කියලා කිව්වෙත් නැහැ. අපිට පටන් ගන්න කියලා මොකුත් දුන්නෙත් නැහැ. හරි. ෆෝන් එකක්වත් ඩේටාවත් මොකුත් දුන්නේ නැහැ නේ. ඒක අපි ස්වේච්ඡාවෙන් පටන් ගත්තා. අපි කියන්නේ ගුරුවරු ස්වේච්ඡාවෙන් පටන් ගත්තා. ඒකෝර ස්වේච්ඡාවෙන් අතර කළා දැන් ඉන්න කරන්නේ. හරි ඉතින් ඒක වැරද්දක් වෙන්න බෑ. හැබැයි දෙමව්පියෝ දන්නේ නැහැ. දෙමව්පියෝ හිතානින් මේ අපිට ෆෝන් දීලා රජේ අපිට රවුටර් දීලා අපිට ඩේටා වලට සල්ලි දීලා අපි තමයි එහෙම තමයි මේ ඔන්ලයින් කරන්න කියලා එයාලා හිතානේ. එහෙම නැත්නම් සමහර අය හිතනවා ගන්න පඩියෙන් ඒව කරන්න කියලා. ගන්න පඩියෙන් ඒව කරපුවාම ඒ ගෙදර මිනිස්සු නැද්ද කන බොන? ඒ ගෙදර ළමයි නැද්ද ඉගෙන ගන්න? ඒ උන්ට වෙන කවුරු හරි වෙන පවුල් වලින් ඇවිල්ලා උගන්වනවද? ගන්න පඩිය දෙන්නේ ජීවත් වෙන්න. ගන්න පඩිය ඔන්ලයින් කරන්න නෙමෙයි දෙන්නේ. හරි? ගොඩක් අය නමුත් හිතාන ඉන්නේ ගන්න පඩියෙන් ඒවත් කරන්න ඕන කියලා. ඒ කියන්නේ අනිත් අයත් එහෙම කරනවා. ගන්න පඩියෙන් නේද ඔෆිස් එකේ මම හිතන්නේ ඒ බිත්ති පේන්ට් කරනවා. ඒ ගන්න පඩියෙන් ඒවත් කරන්න ඕන එතකොට. දැන් ඔෆිස් එකේ ටැප් එකක් ගන්නොත් ඒකත් හදලා දෙනවා ඇති. ඒ ගන්න පඩියෙන් ඒව කරන්න ඕන. එහෙම එකක් නැහැ. ගන්න පඩිය දෙන්නේ යාර ජීවත් වෙන්න. හරි. ඒකෙන් මේ ඔන්ලයින් උගන්වන්න එහෙම එකක් නැහැ. කවුරුත් එහෙම කරන්නේ නැහැ. දැන් මේ නිකමට මෙහෙම හිතන්න. දැන් හිතන්න ඔයා හොස්පිටල් එකට යනවා බෙහෙත් ගන්න. ඔයා හොස්පිටල් එකට යනවා බෙහෙත් ගන්න. ඒතර හොස්පිටල් එකේ බෙහෙත් නැහැ. හොස්පිටල් එකේ බෙහෙත් තියෙනවා. සමහර ඒවා නැහැ. ඒතර මේ වෛද්‍යවරයා යාගේ මල්ලෙන් අරන් දෙනවා තමන්ගාව පෙතිරික දෙනවා ගන්න කියලා වෛද්‍යවරයාගේ ඒ කියන්නේ හොස්පිටල් එකේ බෙහෙත් නැති වුණාට වෛද්‍යවරයා ගෙනල්ලා දෙනවද? නර්ස් නෝනා ගෙනල්ලා දෙනවද? හොස්පිටල් එකේ බෙහෙත් නැහැ කියලා. නෑ නේ එයා තුන්ඩුවල් ලියලා දෙනවා ගන්න කියලා ෆාමසියෙන්. ෆාමසියෙන් ගන්න කියලා දෙන්නේ නේ. එහෙනම් එයාත් පඩියක් ගන්නවා නේ බෙහෙත් ටික එයා දෙන්න ඉපෑ. නර්ස් හරි වයි ડોක්ටර් හරි කවුරු හරි. එයා පඩියක් ගන්නවනේ ඒකෙන් දෙන්න ඕන නේද? බෙහෙත්. නේද? ඉතින් ඇයි එහෙනම් ගුරුවරයෙක් විතරක් එහෙම කියන්නේ ඒ ගන්න පඩියෙන් ඔන්ලයින් කරන්න කියන්නේ? අසාධාරණයි නේ. එහෙම එකක් නෑ. එතකොට ගන්න පඩිය දෙන්නේ යාට ජීවත් වෙන්න. ප්‍රශ්නේ තියෙන්නේ ඒක ජීවත් වෙන්න මදි ඈ. ඒක එහෙම ජීවත් වෙන්නවත් මදි. ඒතර ඔයාලා හිතාවේ නිමාඩු තියෙනවානේ. එකමාරට ඉවරයිනේ. දැන් මෙහෙමයි පුතේ. දැන් ඔෆිස් එකක වැඩ කරනවා නම් ෆයිල් එකක් එක වැඩ කරනවා නම් ආයේ එතනින් එහාට පහවදා උදේට ගියා. ෆයිල් එක දිග අරගත්තා වැඩේ කළා ෆයිල් එක නමලා තිබ්බා ගෙදර ආවා. ආයේ ඒ කියන්නේ ෆයිල් එක ගැන හිතා ඉන්නවද? නෑ නේ. ටීචින් කියන්නේ එහෙම එකක් නෙමෙයි නේ පුතේ. ටීචින් කියන්නේ ඒක එකමාරට එතනින් ඔයාලා ගියාට ඊට පස්සේ ගුරුවරයෙකුට සූදානම් වෙන්න ඕනේ ඊළඟ දවසේ. ඊළඟ දවසේ පන්තියට උගන්වන්න සූදානම් වෙන්න ඕනේ. ඒකට ඔයාලා නොදන්නවා වුණාට ගුරුවරු ගෙදර ගිහිල්ලා වාර දින සටහන් ලියලා ඒ මොනවා හරි විශේෂ දේවල් තියෙනවා නම් ඒව හදලා සූදානම් වෙනවා. ඒක හැබැයි පේන්නේ නැහැ. ඇයි හැමෝටම පේන්නේ 7:00මාර 1:00මාර වැඩ කරනවා කියලා විතරයි. අන්න ඒ කියන්නේ ඒ ඔලොමොට්ටලකම හරි තකතිරුකම. එතකොට එහෙම බෑනේ ගුරුවරයෙක්ට නේද? ගුරුවරයෙක් වුණාම ඒ සූදානම් වීමක් තියෙන්න ඕන. ඒ විතරක් නෙමෙයිනේ දැන් ඉතින් පේපර් බලන කාලෙට හිතන්නකෝ. දැන් ඔයාලා වොලිබෝල් පන්ති හිතන්නකෝ. ඔයාලා වොලිබෝල් පන්තියේ සමහර විට ඔයාලගේ පන්ති දෙක තුනක් තිබ්බනම් පන්ති තුනටම සමහරට සිංහල ඉගෙනුවේ එක ටීචර් කෙනෙක් වෙන්නේ නැති. වොලිබෝල් පන්ති තුනටම ඔයාලා 11 වසරේදී කියලා හිතන්න. පන්ති තුනටම මේ සිංහල ඉගෙනුවේ එක ටීචර් කියලා හිතන්න. ඒතර පන්ති තුනේම ළමයි 100කට කිට්ටු වෙන්නේ නැහැ. නෑ ඒ ටීචර් ওই පන්ති තුන විතරක් නෙමෙයි උගන්වන්නේ. තවත් 10ටත් උගන්වන්න ඇතිනේ. උනද 10 11 එකම ටීචර්නේ කරන්නේ. ඒ කඩන්න දෙන්නේ නෑනේ. ඒතර එතනත් අය තියනවනේ ඔන්න. පේපර්ස් 300 100ක් විතර පේපර්ස් 200. අපි තුන් පේපර්ස් 200ක් තියෙනවා. ඒතර පේපර්ස් 200ක් බලනවා කියන්නේ. ඔයාලා හිතන ඇති ඔය ගෙදර ළමයිට දෙන්නේ. එහෙම කරන්නේ නෑනේ. ටීචර්මයි බලන්නේ. බහුවර්ණ එකක් සමහරවිට බලා ගන්න. ඒත් ඒකට වෙන් කරන වෙලාවක් නැති නිසානේ බහුවර්ණයක් බලා ගන්න. අනිත් ඒවා බලන්නේ බහුවර්ණයක් ඔයාලත් එක්ක සමහරවිට සාකච්ඡා කරලා බලා ගන්න. ඒ නිසා සමහර විට මම වුණා හරි ඒවා මේ ගෙවල් කියන්නේ මට උච්චර පේපර් නම් සාමාන්‍ය සෙට් සමහර කාලවලට සෙට් වුණා පොඩි පන්ති හම්බුනහම උසස් පෙළට විතරක් කරනකොට නම් ඉතින් එහෙම වෙන්නේ නැහැ කොහොමත්. දැන් නම් ගොඩාක් අඩුයි පේපර්. හරිම සතුටින් ඉන්නේ. මම අකමැතිම දෙයක් පේපර් බලන එක. උගන්වන්න නම් පුළුවන් එළි වෙනකල් කොහොම හරි. හරි මේ බෝඩ් එකට හේතු වෙලා හරි බිම ඉඳගෙන හරි මොනවා හරි කරගෙන උගන්වන්න පුළුවන්. පේපර් බලනවා කියන්නේ මහා මොකද්ද කියන්නේ ඒකට? මහා බෝරින් වැඩක්.
බහුවර්ණ ටික බැලියගේ රචන අම්බෝ එපා වෙනවා. ඊට බලන්න ඕනනේ. බලන්න ඕනේ. ඉතින් හැබැයි ඒවා පේන්නේ නැහැ. ඒ කියන්නේ ඒවා මැෂින් වලට දාලා බලනවා කියලා තමයි හිතන්නේ. මේ පැත්තේ මැෂින් එකට දාපුවා අර පැත්තේ හරි වැටිලා ලකුණු වෙනවා. එහෙමනේ කට්ටිය හිතන්නේ. එහෙම නැහැ. සමහර ගුරුවරු ඒවා මේ ගෙවල් වල අරන් ගිහිල්ලා රෑ එළි වෙනකම් බලනවා. බලලා තමයි ගෙනල්ලා ඔය ලකුණු දෙන්නේ. අනික උඹලා සාමාන්‍ය ඔය 11 වගේ දිනම් පස්සෙන් එන්නේ ලකුණු 6 7 උන් බලන්නකො. අද පේපර් එක දෙනවා හෙට සර් ලකුණු ඉල්ලනවා. සර් ලකුණු සර් පේපර් බැලුවා නේද? උන් හිතාගෙන ඉතින් මේ පොඩි උන්නේ දන්නේ නැහැ. ඉතින් උන් හිතාගෙන එහෙම ඉතින් මේ ඒ ගුරුවරු වෙන ගෙදර ගිහිල්ලා වෙන වැඩ නැහැ. ගියපු ගමන් පේපර් මිටිය දිගාගත්ත බැලුවා. හරි එහෙම නැහැ නේ. ඉතින් යාලටත් තව රාජකාරී තියෙනවා. ගෙවල් වල ළමයි ඉන්නවා. උන් ඉගෙන ගන්නවද නැද්ද කියලා හොයලා බලන්න ඕන. ඔය ඔක්කොම 1000ක් වැඩ අස්සෙන ඔය ටික ඔක්කොම කරන්නේ. හැබැයි ඉතින් කාටවත් තේරෙන්නේ නැහැ මේ පේන්නේ නැහැ නේ. ඒ ටික පේන්නේ නැහැ කාටවත්. එහෙනම් ඉතින් ටීචර්ස්ලාගේ හැම ටීචර්ස් කෙනෙක් ගෙදරට දැන් CCTV කැමරා හයි කරලා රජයට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් රජයට සහ දෙමව්පියන්ට සිද්ධ වෙනවා මේ ගෙදරින් බලන්න. ඒ ටීචර් මොනවද ඒ වෙලාවට කරන්නේ. නිදන කාමරේට ඇරෙන අනිත් තැන් වලට හයි කරනවා. නිදන කාමරේට හයි කරනවා පෞද්ගලිකත්වයට බාධාවක්. ඉතින් එහෙම නෑ. මේ මාස දෙකක් හරි ඒ කාලයක් හරි නිමාඩු තිබ්බට ඒ කාලය තුලත් යම් ප්‍රමාණයකට වැඩ කරනවා. අනිත් එක තමයි ජීවීන් එක්කනේ වැඩ කරන්නේ, ළමයි එක්කනේ වැඩ කරන්නේ. හරි මහන්සි. එතකොට පොඩි මානසික වශයෙන් සැහැල්ලුවක් දෙන්න ඕන දෙගොල්ලොන්ටම. ළමයින්ටත් මානසික වශයෙන් සැහැල්ලුවක් අවශ්‍ය වෙන විශේෂයෙන් ළමයින්ටනේ දෙන්නේ ඔක. නේද? ළමයින්ට තමයි ඔක දෙන්නේ. ඉතින් ගුරුවරුන්ටත් ඕන එහෙම තමයි. ඉතින් නේද? එක දිගට වැඩ කරලා ළමයි පොඩි මානසික සහනයක් ඕන. හැමතිස්සෙම අපි හිතන්න ඕනේ. හැමතිස්සෙම හිතන්න ඕනේ ෆයිල් එකක් එක්ක වැඩ කරනවා වගේ නෙමෙයි ළමයි එක්ක වැඩ කරනවා කියන එක. ජීවීන් එක්ක වැඩ කරනවා කියන එක හරි අමාරුයි. අනික ළමයි ලොකු මිනිස්සු නම් තවත් කමක් නෑ ළමයි එක්ක වැඩ කරන්නේ. නේද? අමාරු වෙන්නේ මොන ඔය කොච්චර ප්‍රශ්න එනවද ඉස්කෝලවලදී නේ. ඉතින් මේ ඒක තේරුම් ගන්නෙ නෑ. ඒ හැමෝම හිතන්නේ මේ තමා තියෙන මේ ලේසිම ජොබ් එක කියලා. මමත් සමහර විට එළිය හිටියා නම් සමහරට මටත් ඒක එහෙම හිතෙන්න තිබුණා. හැබැයි ඇත්තටම එහෙම නෑ. මේකට ඇවිල්ලාම බලන්න ඕන. හරි දැන් මම අද ගියා මම මේකත් කියන්න මට විනාඩි 5ක් දෙන්න. අද ගියා වාහනේ ආදායම් බලපත්‍රය අලුත් කරගන්න ඒජ් ඔෆිස් එකට. කවුරු හරි මීට කලින් ඒජ් ඔෆිස් එකේ වාහන ආදායම් බලපත්‍ර අලුත් කරන තැනට ගිහිල්ලා තියෙනවා නම් ඒ තැන දාන්න. එතකොට මේ පොඩි රූම් එකක් තියෙන්නේ. ඒ රූම් එක ඇතුලේ මිස්ලා 3 දෙනෙක් ඉන්නවා. හරි ඉඳගෙන ඉන්නවා ඉතින්. ඉඳගෙන ඉන්නවා 3 දෙනාම. ඒතර එක්කෙනෙක් මම ඒ ડોකියුමන්ට්ස් තියෙනවානේ කලින් ආදායම් බලපත්‍රය, වාහනේ පොත, ඉන්ෂුරන්ස් එක. එයා ඒ ටික ඔක්කොම චෙක් අතට ගන්නෑ මේ දවස්වල එහෙම පෙන්නපුවා මෙයා බලනවා. හරි. එතකොට මේ සල්ලි ගන්න එක්කෙනෙක් ඉන්නවා තව. ඊට පස්සේ තව එක්කෙනෙක් ඉන්නවා අස්සම් කරන්න. ඉතින් මේ එක්කෙනෙක්ට වගේ කරන්න පුළුවන් වැඩක් තුන් දෙනෙක් ඉඳගෙන ඉතින් ඔහේ කරනවා. ඉඳගෙන හොඳට හරි එයාර එක මිස් කෙනෙක් කරන්නේ ඒකේ අස්සම් කරනවා විතරයි. එයාට තියෙන අස්සන දාන්න එක්කෙනෙක්ගේ සල්ලි ගන්න විතරයි. අනිත් එකන චෙක් කර කර ඉන්න. ඔය තුන එක්කෙනෙකුට කරන්න පුළුවන් දෙන්නෙකුට කරන්න පුළුවන් කිව්වා. හරි ඔබ දෙන්නෙකුට කරන්න පුළුවන්. නමුත් ඒ ජොබ්ස් වල අර දාලා ඇත්ත බුරුත ඔක්කොම දාලා ඡන්දෙට කැන්වසින් ගියපු අයයි ඔක්කොම දාලා පුරවගෙන ඉන්නවා. හරි කරන්න වැඩක් නැහැ ගොඩක් දුරට. හැබැයි නිකමට බලන්නකෝ කලාතුරකින් ටීචර්ස්ලා ඉන්න පුළුවන් වැඩ නැති. ඒකට හේතු තියෙනවා. සමහර ටයිම් ටේබල් එක නැහැ. ඒව ඉතින් පරිපාලනයේ දෝෂය. හරි සමහරට දැන් ඔය ප්‍රෙග්නන්ට් ටීචර්ස්ලා ළඟපාත ඉස්කෝලේට අනියුක්ත කියලා ඔයාලා මේ වචන දන්නවද? අනියුක්ත වෙනවා. ඒතකොට අනියුක්ත වෙලා එයාලා මාස දෙකක් විතර වගේ තමයි අර වැඩට වාර්තා කරන සේවයට වාර්තා කරන්න ඕන නිසා එයාලා මාස දෙකක් විතර එනවා. ඉතින් එයාලට මාස දෙකකට සාමාන්‍යයෙන් අපිට ටයිම් ටේබල් එකක් දෙන්න බෑනේ. එතකොට ඉතින් ගොඩක් දුරට ඒ උන්නේ ටීචර් සමහරට නිකන් ඉන්න පුළුවන්. එහෙම ඉන්නවා කලාතුරකින්. හැබැයි ප්‍රින්සිපල් වැඩ දුන්නොත් මං හිතන්නේ කවුරුත් නොකර ඉඳී කියලා. ප්‍රින්සිපල් කාලසටහනක් යම් හේකින් නොදුන්නොත් තමයි ඒ ටීචර්ට ඔය සර්ට වැඩක් නැහැ. ඒ අතර ඉතින් කලාතුරකින් ඕනම ශාස්ත්‍රයක ඉන්නවා. කලාතුරකින් ඉන්න පුළුවන් ටයිම් ටේබල් එක තියද්දිත් පන්තියට එන්නේ නැතුව මොනවා හරි කට් එකක් දාන අය කලාතුරකින් ඇති. මම හිතන්නේ නෑ
ඔයාලගේ දැන් මේ ඔයාලා දැන් අවුරුදු 11යි 12ක් කියලා හිතමු. ඔය 12ට එහෙම ගුරුවරු අතේ ඇඟිලි ගන්නවත් සෙට් වෙලා ඇති කියලා. එක්කෙනෙක් දෙන්නෙක් සමහරට එහෙම සෙට් වෙන්න ඇති. හැබැයි අනිත් බහුතරය ඔයාලට පැහැදිලිවම වැඩ කරන්න ඇතිනේ. වැඩ කරනවා. පුළුවන් තරම් වැඩ කරනවා. හැබැයි කරන වැඩ ප්‍රමාණය මතක තියාගන්න ගන්න දේට වඩා ගොඩක් වැඩි. ඔයා නිකමටම හිතන්න දැන් මං ගැන නිකමට හිතන්න. මම එළියේ එක ළමයෙකුට ක්ලාස් එකක් කරන්න ගෙදරට විසිට් කළොත් දැන්ටත් විසිට් යනවා. මම පැයට 1000ක් ගන්නවා. ඒ අඩුම මගේ. අඩුම පැයට 1000ක් ගන්නවා. එතන මම ඉස්කෝලේ පැය 3ක් ඉගෙනුවා කියලා හිතන්න. පැය 3ක් පැය 5ක් 10ක් ඉස්කෝලේ ඉන්නවනේ පැය 3ක් ඉගෙනුවා කියලා හිතන්න. එතන මගේ වටිනාකම මගේ එළිය වටිනාකමත් එක්ක ගත්තොත් රුපියල් 6000යි 3000යි. එතන 3000යි කියලා කියන්නේ මම දවස් 20ක් ඉස්කෝලේ ගිහලා වැඩ කළා කියලා හිතන්න. 3000යි 60000යි. මේ 60000න් භාගයට වඩා චුට්ටයිනේ හම්බ වෙන්නේ. ඒ මම පැය 3ක් වැඩ කළා කියලා මම ඉස්කෝලේ භාගයට භාගයක් ෆ්‍රී ඉන්නේ. මම එහෙමයි ගණනය කළේ. පැය 6න් පැය 3යි මම වැඩ කළේ. කියන්නේ පීරියඩ් 4ක් විතර තමයි වැඩ කළේ මම. එහෙම හිතන්න පීරියඩ් 4ක් 5ක් විතර වැඩ කළා 4ක් විතර. විතර ටිකම නිකන් හිටියා කියලා හිතන්න. රුපියල් 60000ක් වෙනවා මම සාමාන්‍යයෙන් එහෙම ගත්තොත්. හැබැයි එකකින් භාගයට භාගයක්වත් ලැබෙන්නේ නැහැ. නේද? අඩුමතරමේ ගෙදර ගියපුවාම හෝම් විසිට් ගියපුවාම තේ එකයි කේක් කෑල්ලයි බිස්කට් එකක් හරි මොන හරි එහෙමත් හම් වෙනවා. ඉස්කෝලෙන් එහෙම දෙයක්වත් නැහැ. නේද? හදිසියෙ ළමයිගේ බර්ත්ඩේ එකක් හරි තිබුණොත් හරි හදිසියෙ ටීචර් කෙනෙක් පෙන්ෂන් ගියොත් හරි ස්ථාන මාරුවක් ගියොත් හරි වෙඩින් එකක් හරි තිබුණොත් කලාතුරකින් එහෙම එකක් හම් වෙනවා හැරෙන්න. අනිත් ඔෆිස් වල නම් මම දන්න තරමින් තේ එහෙම නිකන් හම් වෙනවා. මේ තේ හදන්නත් කට්ටිය ඉන්නවානේ ස්ටාෆ් ඉන්නවානේ තේ හදලා දෙන්නත් කට්ටිය ඉන්නවා. අපිට නෑ එහෙම. ඉස්කෝලේ තේ හදලා දෙන්න කවුරුත් නෑනේ. තේක බොන්න අනිවාර්යෙන් කැන්ටින් එකට යන්නම වෙනවා. රුපියල් 15ක් 10ක් 15ක් දෙලා කැන්ටින් එකෙන් තේ එකක් බොන්නම වෙනවා. අනිත් ඔෆිස් වල වගේ තේ හදලා දෙන්නේ නෑ අපිට. නේද? ඊට පස්සේ අනිත් ඔෆිස් වල වගේ එක තැනක ඉඳලා වැඩ කරන්න බෑ. එක පන්තියක ඉඳලා තව පන්තියට යන්න සමහරට මීටර 50 100 යන අය ඉන්නවා. නේද? දැන් උදාහරණයක් විදිහට බලල්ල ඉස්කෝලේ ටෙක් එකේ ටීච් කරන මේ ගුරුවරේ ඊට පස්සේ 6 7 වගේ පන්තියකට එන්න આવොත් කිලෝ මං හිතන්නේ මීටර 200ක් විතර පයින් එන්න ඕන. ඒ කියන්නේ ඒ පන්ති තියෙන්නේ දෙකලවරේ. නිකමට හිතන්නකොට ඒ වහන්සිය වෙහෙස ඊට පස්සේ හරියට වෙලාවට යන්නත් ඕනනේ. නේද? හරියට වෙලාවට යන්නත් ඕන. ඉතින් මේ මම අර හැමදාම ඔයාලට මේ ප්‍රශ්නය ගැන කියන්නේ මේ ප්‍රශ්නය පිළිබඳව අපි මීට වඩා මම කියන්නේ බාහිර සමාජයේ මීට වඩා දකින්න ඕන විදිහ වෙනස් කරන්න ඕන. මොකද මේක මේ මට්ටමට මේ විදිහටම කියොත් ඒක බලපාන්නේ අහපව අපිට අපේ කට්ටියට නොතේරුණාට ඒක බලපාන්නේ අපිටම තමයි. ඒක බලපාන්නේ අපේ රටටම තමයි. සමස්ත රටටම තමයි අපි බලපෑම. හැබැයි ඒක කාටවත් තේරෙන්නේ නැහැ. හැබැයි ඉතින් මරණ දඬුවම නියම වෙලා හිටපු පුද්ගලයෙක් මොළයට තදබල ලෙස හානි වෙලා තියෙනවා කිසිම සිහියක් පතක් නැහැ කියලා වෛද්‍යවරු විසින් නිර්දේශ කරපු පුද්ගලයෙක් ජනාධිපති සමාව දීලා එළියටත් අරගෙන මොකද්ද නිවාස සංවර්ධන අධිකාරිය සභාපති කරන්න තරම් රජයේ කටයුතු කරනකොට හැබැයි ඒක ගැන වැරද්දක් කියන්න කවුරුත් එහෙම ලොකුවට පෙළඹෙන්නේ නැහැ. නේද? ඒ ගැන එහෙම ලොකුවට ගුරුවරුන්ට බයින තරම් ඔයාලගේ ගෙදර බිකම් බයිනවා කියලා හිතන්න. ඔයාලගේ ගෙදර නිකමට ගුරුවරුන්ට බයිනවා කියලා හිතන්න. ඔයාලගේ ගෙදර බැන්නද මේ ගෝඨාභයට මේ අර මේ මරණ තර්ජන මේ මරණ දඬුවමක් නියම වෙලා තිබ්බ මිනිස්සෙක් හරි. උන් නිදහස් කළා කියලා හිතන්න. ඌ නිදහස් කළා කියලා මම ඌ කියලා කියනවා. කමක් නැහැනේ. ඌ නිදහස් කළා කියලා හිතන්න. ඌට සභාපතිකම පොඩි ජොබ් එකක් නෙමෙයිනේ පුතේ. හරි පොඩි ජොබ් එකක් නෙමෙයිනේ. නිවාස සංවර්ධන අධිකාරිය සභාපතිකමක් දෙන්න තරම් අපේ රටේ ඒ සභාපතිකම ගන්න වෙන කිසිම විද්වතෙක් උගතෙක් සුදුස්සෙක් හිටියේ නැතුවද ඌට දුන්නේ නෑනේ. ඇයි අපිට ඒ වැරද්ද පේන්නේ නැත්තේ? ඇයි අපේ මිනිසුන්ට ඒ වැරදි පේන්නේ නැත්තේ? හරි. ඒකද අපේ වැරදි අපේ මිනිස්සු දකින්නම අනිත් පැත්ත. වැරද්ද දකින්න ඕන තැන වැරද්ද දකින්නේ වැරද්ද නැති තැන වැරද්දක් දකිනවා. ඒක අය කියන්න තියෙන පොඩි මිනිසයා වැරදි කියලා පෙවුනට ලොකු අය කරන්නේ හැමතිස්සෙම හරි දේ කියලා හිතනවා. සමහර විට ඒක අර
අතීතයේ ඉඳලා එන අපේ තිබුණනේ මේ පහුගිය අපේ පරණ පරම්පරාවේ තිබුණ විශේෂයෙන් පක්ෂවලට බැඳිච්ච අර කැපුවත් නිල් කැපුවත් වල ඔන්න ඔහොම එකක් තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ පක්ෂයේ ඇවිල්ලා මොන ජරා වැඩේ කළත් ඒ ප්‍රශ්නයක් නෑ තමන්ගේ පක්ෂයනේ. එහෙම පිරිසක් අපේ රටේ තාම ඉතුරුලා ඉන්නවා. හරි තමන්ගේ පක්ෂයේ මොනවා කළත් කමක් නෑ. හරි තමන් දැන් මෙහෙමයි තමන්ගේ පක්ෂයේ മന്ത്രി තමන්ගේ ගෑණි ඇවිල්ලා දූෂණය කරලා ගියත් කමක් නෑ මගේ පක්ෂයේ කෙනෙක්නේ මම ඒක ෂේප් එකේ විඳ දරාගෙන ඉන්න මගේ පක්ෂයේ කානේ මගේ පක්ෂයේනේ එහෙම හැදෙන්නේ ඒ මට්ටමට සමහර අය පක්ෂයට බැඳිලා තමන්ගේ ගෑණිව දූෂණය කරලා ගියත් කමක් නෑ මගේ පක්ෂය තමන්ට තමන්ගේ ළමයව දූෂණය කරලා ගියත් නෑ කමක් නෑ මගේ පක්ෂයනේ අම්මෝ මගේ පක්ෂයට හානියක් වෙන්න දෙන්න බෑ මම මේක හංගගෙන ඉන්නවා අන්න ඒ මට්ටමටම පල්ලෙහාට වැටිච්ච වහල්භාවය තමයි ඔකට කියන්න තියෙන වෙන මොකුත් වචනයක් නැහැ. ඒ මට්ටමටම වහල් මට්ටමටපත් වුණු මිනිස්සු තමයි අපේ රටේ තාම ඉන්නේ. ඉතින් මේ වහල්භාවයෙන් මිදෙන්න අවශ්‍යයි. ඒ වහල්භාවයෙන් මිදෙන්න නම් අපේ රටේ අධ්‍යාපනය තමයි උඩට එන්න ඕනේ පුතේ. වෙන කිසිම දෙයක් නෙමෙයි. අධ්‍යාපනයම තමයි උඩට ගන්න ඕනේ. හරි? අධ්‍යාපනය දියුණු වුණොත් හැම කෙනාම හොඳ අධ්‍යාපනයක් ගත්තොත් ওই වහල්භාවයේ ටික ටික මිදෙනවා. හැබැයි මතක තියාගන්න ඔයාලා කොච්චර කොහොම කිව්වත් අපි මෙහෙම කොච්චර කොහොම කිව්වත් පාලකයා උපරිම උත්සාහ කරන්නේ පුළුවන් තරම් අධ්‍යාපනයේ නොලබන අධ්‍යාපනයේ මගහැරෙන ප්‍රමාණය වැඩි කරනවා. හරි දැන් උදාහරණයක් විදිහට දැන් අවුරුදු 1කමාරක් නේ පුතේ. අවුරුදු 1කමාරක් කිට්ටු වෙනවා දැන් මේ කොවිඩ් වසංගතය ඇවිල්ලා. රජයක් විදිහට අර ගුරු ගෙදර වැඩසටහන හැරෙන්න ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගත්ත තීරණයක් මොන හරි ක්‍රියාමාර්ගයක් විශේෂ තියෙනවා නම් මට කියන්න. ඉතා දුෂ්කර ගම්බද පළාත්වල අම්මලා තාත්තලා හේන් වල වැඩ කරලා ළමයිට කන්න බොන්න දීලා උගන්නන ඒ වගේ දුෂ්කර පැතිවල ළමයින්ට ඔයාලට සමහරට මේ අගහිකකම් නැති වෙන්න පුළුවන්. ඔයාලා විතරක් නෙමෙයිනේ තව මේ රටේ කොච්චර ළමයි ඉන්නවදනේ. එයාලා වෙනුවෙන් රජය ගත්ත මොන හරි එක දෙයක් ඔයාලා දන්නවා නම් කියන්න මේ ළමයිගේ අධ්‍යාපනය අඩුම තරමේ හරි අපි නිකමට හිතමු ඒ ළමයින්ට ඔන්ලයින් අධ්‍යාපනය කරන්න ඒ ළමයිට ෆෝන් එකක් ගන්න පුළුවන් මොන හරි කරලා දෙමව්පියෝ ණය වෙලා මොන හරි කරලා ෆෝන් එකක් අරන් දුන්න කියලා. එතනින් එහාට ළමයිට ෆ්‍රී ඩේටා පැකේජ් එකක් දුන්නද මොන හරි Zoom නැතුව රජයේ විසින් මොන හරි software එකක් හදලා platform එකක් හදලා online අධ්‍යාපනයේට ඒක ගුරුවරුන්ට සහ ළමයිට ෆ්‍රී දුන්නද? ඒ platform එකට එන්න dialog mobitel ඕනම සම්බන්ධතාවයකින් නොමිලේ data දුන්නද? ඇයි රජයකට කරන්න බැරිද? රජයකට කරන්න පුළුවන් පැහැදිලිවම කරන්න පුළුවන්. හැබැයි කරන්නේ නැත්තේ ඇයි? කරන්නේ නැත්තේ පුතේ යාලා හරි කැමති ඒ වගේ ඒ ගම්බද ප්‍රදේශවල ඒ දුෂ්කර පැතිවල ඉන්න මිනිස්සු ඉගෙන ගන්නේ නැති තරමට හරිම කැමති. හරිම කැමති යාලා. ඇයි ඊට පස්සේ යාලා පස්සේ එනවා ජොබ් හොයාගෙන. එයාලගේ කැන්වසින් යන්න කට්ටිය ඕන පුතේ. නේද? එයාලගේ හෑන්ඩ් බිල් බෙදන්න දැන් ඔයා හිතයිද මං කවදාකවත් ඔය එකෙක්ගේවත් හෑන්ඩ් බිලක් බෙදන්න ගයක් ගාන යයිද? මං ඔය එකෙක්ගේවත් පස්සේ ජොබ් බිල්ලගෙන යයි කියලා ඔයා හිතනවද කවදවත්? නෑනේ. එහෙම වෙන්නේ නෑනේ. ඇයි? මම අධ්‍යාපනයක් ලැබලා මං ඉගෙනගෙන මට ජොබ් එකක් තියෙනවා පුතේ කොන් දෙකෙන් තියාගෙන ඉන්න. හැබැයි මේ අධ්‍යාපනයක් නැතුව ජොබ් එකක් නැති මිනිස්සුන්ට ඊළඟට සිද්ධ වෙන අපේ රටේ සිස්ටම් එකේ හැටියට පස්සෙන් ගිහිල්ලා ජොබ් ඉල්ලන්න. අන්න ලේසි පුතේ ඡන්දෙට හදාගන්න. ඊට පස්සේ ඡන්දෙට තමයි හැමදේම. ඔන්න ඕක තමයි පාලකයාගේ එකම පරමාර්ථය. ඒකයි අධ්‍යාපනයේට දෙන්න පුළුවන් පල්ලෙහැම තැන දීලා තියෙන්නේ. දෙන්න පුළුවන් පල්ලෙහැම තැන. අපේ රටේ කොච්චර ඉස්කෝල තියෙනවද හරියට টয়ලට් නෑ, හරියට වතුර ටිකක් නෑ. හරියට පන්ති කාමර නෑ, ළමයි එළියේ ඉගෙන ගන්න ඕන තරම් ඉස්කෝල තියෙනවා. ඔයාලා දකින්නේ නෑ මේවා. ඕන තරම් ඉස්කෝල තියෙනවා. ඔය දුෂ්කර පැති වලට යනකොට. එයාලා ඒක එහෙම තියාගෙන ඉන්නවා. එතකොට ඒ වගේ ළමයි හැලෙන ප්‍රමාණය වැඩි. අධ්‍යාපනයේ හැලෙන ප්‍රමාණය වැඩි. ඒ අධ්‍යාපනයේ හැලෙන ප්‍රමාණය වැඩි වෙනකොටම එයාලගේ බහට අවනත එයාලා කියන බොරු ඔක්කොම පිළිගන්න යම් පිරිසක් එයාලට හදාගන්න හරි ලේසි. එයාලා දන්නවා මිනිස්සු ඉගෙන ගත්තොත් මිනිස්සු මේ දේවල් බොරු කියලා තේරුම් ගන්නවා කියලා එයා දන්නවා. ඒ නිසා උපරිම උත්සාහ කරන්නේ පුළුවන් තරම් අධ්‍යාපනය පල්ලෙහාට දාලා
තව තවත් එයාලා ඔය සිස්ටම් එකටම හරි ඔය සිස්ටම් එකටම එයාලගේ බලය තියාගෙන කියන්නේ බොරුවෙන්ම මේක ඉස්සරහට අරගෙන යන්න තමයි උපරිම උත්සාහ කරන්නේ. ඉතින් මම කියන්නේ තේරුම් ගන්න මේකෙන් අපි පාඩමකුත් ඉගෙන ගන්න දෙනවා. ඒ කියන්නේ ඔයා මේකෙන් ගන්න ඕන එකක් ඔයා ඉගෙන ගන්න ඕන. මම මේ කියන දේෙන් ගන්න දෙයක් ඔයා ඉගෙන ගන්න ඕන. ඔයා ඉගෙන ගත්තේ නැත්නම් තමයි ඔය කියන ඔක්කොම කතන්දර එන්නේ. හොඳට පුළුවන් තරම් ඉගෙන ගන්න. ඒක කැම්පස් නොගියත් ඔයා මොකක් හරි වෘත්තීය සුදුසුකමක් අනිවාර්යෙන් අරගන්න. ටෙක් කෝස් එකක් හරි කරලා හෝ වෙන මොන හරි පාඨමාලාවක් කරලා හෝ ඔයා හොඳ වෘත්තීය සුදුසුකමක් හදාගන්න. ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් හදාගන්න. ඔයා ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් හදාගත්තාම එකෙක් ගියවත් පස්සේ යන්න අවශ්‍ය වෙන්නේ නැහැ ජොබ් හොයන්න. යන්න ඕනෙත් නැහැ. මොකද අපිට වඩා පල්ලෙහ අධ්‍යාපනයක් තියෙන කාලකන්ණි ටිකක් නෙතන ඉන්නේ. සමහර උන් පහ වසරටවත් ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. සමහර උන් ළමා දූෂකයෝ, ගෑනු දූෂකයෝ, බාර තියාගෙන බාර කරන කෙන නේ. බාර ලංකාවේ බාර ඔක්කොම තියෙන්නේ උන්ටනේ. ඇමතිවරුන්ට තමයි බාර ඔක්කොම තියෙන්නේ. හරි. අතර බාර කරන්නේ උන්. කුඩු ගෙන්නන්නේ උන්. පැහැදිලිවම කුඩු ගෙන්නන්නේ මේ මන්ත්‍රීලානේ. මැති ඇමතිවරු තමයි කුඩු ගෙන්නන්නේ. ඒ නිසානේ මෙයාව මැරුවේ. වෙලෙසුදාව මැරුවේ. වෙලෙසුදානේ නෑ මාකන්දුරේ මදුෂ්. මාකන්දුරේ මදුෂ් නේ. ඒකනේ මැරුවේ. මොකද මාකන්දුරේ මදුෂ් හිටියා නම් ඔය ඔක්කොම කුඩු බිස්නස් වලට සම්බන්ධ ලොකු ඔක්කොම ටික අහු වෙනවා. ඔක්කොගෙම නම් ටික එලි කරනවා. ඒ නම් ටික එලි කරනවා කියලා දැනගත්ත නිසා තමයි අර පරණ සිස්ටම් එක යාලගේ පරණ සිස්ටම් එකක් තියෙනවනේ මේ ආණ්ඩුවේ. අවියාවිද පෙන්වන්න ගියා හරි මොන හරි කියලා පයින්ද ගියා වෙඩි තිබ්බා කියනවා. එහෙම නැත්නම් වෙන කවුරු හරි ඇවිල්ලා වෙඩි තිබ්බා කියනවා. ඔකනේ සිස්ටම් එක. ඇත්තට මේකනේ මේ නුනේ පැහැදිලිවම උනේ වෙඩි තියලා මැරුවා. එයාගේ එළියට එන්න තිබ්බ දේවල් ටික ඔක්කොම වහලා දැම්මා. ඉතින් අපිට ඒකෙම තේරුම් ගන්න පුළුවන් පැහැදිලිවම ප්‍රධාන ওই മന്ത്രിවල මැති ඇමතිවරු තමයි අපේ රටේ කුඩු බිස්නස් එක තුල ඉන්නේ. හරි. එහෙව කුඩු බිස්නස් කරන මිනිස්සුන්ට තමයි අපේ මිනිස්සු ගිහිල්ලා වැඳලා පුදලා මල් මාලා දාලා තියාගෙන ඉන්නේ. එහෙම මිනිස්සු තමයි මේ රටේ කාටවත් බරක් නැතුව මේ රටේ දරුවන්ගේ ඇස් පාදන්න වෙහෙස මහන්සි වෙන ඒ ගුරුවරුන්ටම අනිත් පැත්තට දෝෂාරෝපණය කරන්න බනින්නේ. ඉතින් බලන්න අපි කාවද අගය කරන්නේ? අපි අගය කළ යුක්තාද අගය කරන්නේ? අපි දෝෂාරෝපණය කළ යුක්තාද දෝෂාරෝපණය කරන්නේ? අපිට හිතන විදිය වෙනස් කරන්න වෙනවනේ. අපි වැරදි පැත්තටනේ ගිහිල්ලා තියෙන්නේ. අපි දෝෂාරෝපණය කරන්න ඕන කෙනාව අපි දෝෂාරෝපණය කරන්නේ. මම නම් කියන්නේ අපේ රටේ ওই පාලකයෝ කරන වැරදි අපි ඉවසන්න ඕනේ නැහැ. වැරද්ද විදිහට දැකලා අපි මම නම් කියන්නේ ඉස්සරහට මිනිස්සු පාරට බැහැලා ඒකට විරුද්ධ වෙන්න ඕන. එහෙම විරෝධතාවයක් ඇති වෙන්නේ නැති තැන එයාලා සියල්ල එයාලට ඕන විදිහට හැමදේම කරගන්න. මොකද එයාලා දන්නවා පැහැදිලිවම එහෙම ලොකු විරෝධතාවයක් ඇති වෙන්නේ නැහැ. කීප දෙනෙක් විරෝධතාවය කරන්න ගත්තාම ඒක JVP හරි මොකක් හරි කියලා ලේබල් එකක් ගහලා ඒක ෂේප් කරලා දානවා. ඕකනේ කරන්නේ. හැබැයි සමස්ත රටේම ජනතාව එළියට බහින්න ගත්තා. හරි. ඔය කතන්දරය යාලට කියන්න බෑ. ඒක හැමෝම එළියට බහැලානේ. හැමෝම උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා. ඉතින් මේ වෙලාවේ පැහැදිලිවම ගුරුවරු පුළුල් ලෙස මේකට එරෙහිව බහැලා ඉන්නවා. වලට පේනවා ඇති එක නගරයක ගත්තාම 1000 2000 ගුරුවරු දැන් මේ තියෙන අවදානමක් නොතකා පාරට බහිනවා. දැන් මම හිතන්නේ හෙට මහව එකක් තියෙනවා අය. ඒකට දැන් දෙමව්පියෝ මෙහෙමයි සමහර දෙමව්පියෝ මේකට අපිට උදව් කරනවා ඇත්තටම. දැන් හෙට මහව තියෙනවා දෙමව්පියන්ගේ මූලිකත්වයෙන් මේ ගුරුවරුන්ගේ මේ ප්‍රශ්නෙට එයාලා අපිට සහාය දක්වනවා. මම හිතනවා දෙමව්පියෝ ටික ටික මේක තේරුම් ගනීවි. ඒ වගේම මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. ඔයාලගේ වල්වලයක් මේ සම්බන්ධව පැහැදිලිව දැනුවත් කරන්න. මෙතන කිසිම අසාධාරණ ඉල්ලීමක් නැහැ. හරි. මම ඔයාලට කියලා ඇත්තනේ පාසලක ගුරුවරයෙක් සමහර විට ඔයාලගේ ජීවිතේම ඔයාලට අත්දැකීම් නැති ළමයිට ඕන තරම් උදව් කරනවා. රයිට්. අසනීප වුණාම සමහර විට අඩුම තරමේ පෙනෝඩෝල් හරි ගෙනා දෙනවා. සමහර විට කණ්ඩ බනිස් එක ප්ලේන් ටියක් සමහර විට උදේට කලන්තේ දාලා ළමයි වැටෙනකොට ඒ ළමයිට කන්න බොන්න සල්ලි අතේ නෑනේ. ඔයාලා හිතන්නේ එතකොට ඒ කන්න බොන්න දුන්නොත් ඒක රජෙන් දීලාද කියලා? නෑ රජෙන් දෙන්නේ නෑ පොත.
කවුරු හරි හිටපු ටීචර් කෙනෙක් තමයි ඔයාලා වෙනුවෙන් වියදම් කරලා තියෙන්නේ. නේද? අපි වෙනුවෙන් ඇමතිවරු රුපියලක්වත් වෙන වියදම් කරලා තියෙනවද? නෑනේ අපේ සතෙක් පුතේ. අපේ පුළුවන් නම් උන් ලේ ටිකක් දැන්ටම ලේ ටිකත් එක්ක උරා බීලා තමයි කියන්නේ. අපි වෙනුවෙන් සතයක්වත් උන්ගේ කියලා අපිට වියදම් කරලා නෑ. අපේ සල්ලිම උන්ගේ වගේ උන් වියදම් කරනවා. අපේ සල්ලි උන්ගේ වගේ උන් වියදම් කරනවා. නේද? හිතලා බලන්න. අපි හිතන්නේ නෑ ගොඩක් දේවල්. අපි සියුම් තැන් හිතන්නේ. අපි නිකන් වෙන තැන් අල්ලගෙන අපි දඟලන්නේ. අපි සියුම් තැන් හිතන්න ඕන මේට වඩා. ඒකට ඔයාලා හිතයි ඉතින් මහ ලොකු ගාණක් නෙමෙයිනේ. හරි මහ ලොකු ගාණක් නොවුනත් ඔයාලා වෙනුවෙන් එහෙම පොඩි දෙයක් හරි කරනවනේ. එහෙම වෙන කවුද? වෙන වෘත්තිකයෝ කවුද කරන්නේ? වෙන කවුද එහෙම කරන්නේ ඔයාලා හිතන්නේ? දැන් ඔයාලා කියයි එහෙනම් ආසලට ඒකටත් එක්ක පඩි නෑනේ. එහෙම නෑ හරිද? එහෙම ළමයිට කන්න බොන්න දෙන්න කියලා එහෙම පඩියට එකතු කරනවා. ඔයාලා ඊට පස්සේ අනිත් පැත්තටින් කන්න නොදී ඉන්නකෝ. ඔයාලා හිතයිද එහෙම කරන්න පුළුවන් වෙයි කියලා මිනිස්සෙක් හැටියට. මෙමනේ ගුරු වෘත්තිය හැමෝටම ගැලපෙන්නේ නෑ පුතේ. මතක තියාගන්න ගුරු වෘත්තිය ගැලපෙන්නේ සංවේදී මනසක් සංවේදී හදවතක් තෙත්වන හදවතක් තියෙන මිනිස්සුන්ට විතරයි ගොඩක් දුරට ගුරු වෘත්තිය ගැලපෙන්නේ. එහෙම ගොඩක් අය තමයි ගොඩක් සංවේදී අය තමයි. හරි. ඉතින් ඒ නිසා ඔහොම නෙමෙයි ඉතින් පඩි නොදුන්නත් ඔයාලා හිතන්න එපා මේ එහෙම අසනීපයක් වුණාට පස්සේ හරි ළමේ කලන්තේ දාලා වැටුණාට පස්සේ අපි නොබලා ඉඳී කියලා එහෙම හිතන්න එපා. දැන් පැහැදිලිව මම ওই නිවාසාන්තර ක්‍රීඩා උත්සව දවස්වල මම පෞද්ගලිකවම ලොකු කොට වියදම් කරනවා. ළමයිට බීම ගෙනල් දෙන්න ග්ලූකෝස් ඕවා ඉස්කෝලෙන් දෙන්න රුපියල් 1000කමාරක් ඒකට කර වෙච්ච දෙයක් නෑ හොයන්න. පැහැදිලිව මම ඉතින් ළමයි වෙනුවෙන් පහුගිය නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේදීත් බලලා ඉස්කෝලේදීත් පැහැදිලිව මම මගේ පෞද්ගලික වියදමෙන් ළමයිට බීම ඒ ග්ලූකෝස් ඒ හැමදේම ගෙනලා දෙනවා. හරි. ඉතින් එහෙම කරන්නේ නෑ කවුරුත්. එහෙම වෘත්තියක් නෑ මේ ලෝකේ. ගුරුවරයා විතරයි එහෙම කරන්නේ. හරි. දැන් මෙහෙමයි ඒව ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ සාමාන්‍යයෙන් එහෙම කරලා මෙහෙම කරනවා කියලා. නමුත් දැන් අර සමාජයට අපි කියන්න ඕන මේ දේවල් මෙහෙම දේවල් වෙනවා කියලා දන්නේ නෑනේ. නේද? මෙහෙම දේවල් වෙනවා කියලා දන්නේ නෑ. හරි. ඉතින් මේ මම ඔය ලොකු දීර්ඝ පැහැදිලි කිරීමක් කළේ ඔයාලට පුළුවන් නම් ඔයාලගේ දන්න කියන අයව ඥාතීන් දෙමව්පියෝ මේ පිළිබඳව වැරදි වැටහීමකින් ඉන්නවා නම් එයාලව දැනුවත් කරන්න. එතකොට සමහර විට අපි එහෙම බලමු මම එදා ඉදිරියට කිව්වා ඔයාලට සමහර විට අපිත් සතියක් විතර වගේ පොඩි නිමාඩුවක් ගමු මේකට සහයෝගයක් විදියට. හරිද? right. එතකොට අපි ඔන්න කරුණු තුනක් පොතේ කතා කළා නේද? නෑ තුන්වෙනි කරුණ ලිව්වේ නෑනේ. ලියා ගන්න පරිසර දූෂණය යටතේ ලියන්න පරිසරයට දරාගත නොහැකි තරමට විවිධ රසායනික ද්‍රව්‍ය විෂ වායු පරිසරයට මුදා හැරීම නිසා පරිසර විපර්යාස සිදුවේ ජීවීන් විනාශ වීම සිදුවේ. හරි.
ඔන්න පුතේ අපි තුන්වෙනි එක කතා කළේ ඊළඟට හතරවෙනි එක අපි බලමු. දැන් මේක ගොඩක් මම මේ හතරවෙනිට කියන්න යන එක ගොඩක් දුරට අහපුව අපේ ජලජ පරිසරයට සිද්ධ වෙලා තියෙනවා පුතේ. විශේෂයෙන්ම දැන් අපි වැවක් වගේ ගත්තොත් ඔයාලට වැඩිපුරම හඳුනා ගන්න පුළුවන් ජලජ පැලෑටි වර්ගයේ එක්කෝ සැල්වීනියා වේ. එක්කෝ ජපන් ජබර වේ. එතකොට පුතේ ඔය සැල්වීනියා ජපන් ජබර මේ වගේ ඒවා ගත්තාම මේවා අපේ රටේ තිබුණු ඒවා නෙමෙයි. අපේ රටට ආවේනික ජලජ පැලෑටි නෙමෙයි ඕවා. තේරුණාද? ඕවා මේ වෙන රටවල් වලින් අපිට ආපු ආගන්තුක ශාක. හරි අපි කියනවා මේ ඒලියන් ආගන්තුක. ඒ ඒලියන් කියන්නේ අර පිටසක්වල කියන අදහස නෙමෙයි. උතන ආගන්තුක ඒලියන්. ඒලියන් ඉන්වේසිව් කියලා කියන්නේ. ඉන්වේසිව් කියන්නේ ආගන්තුක ආක්‍රමණශීලී වගේ අදහස. ආක්‍රමණශීලී. එතකොට දැන් මේ ඔය වැව් වලට ඔය සැල්වීනියා ජපන් ජබර ඇවිල්ලා පිරෙන්න කලින් පුතේ අපේ ඔය වැව් පද්ධතිවල අපිට අපේ රටට ආවේනික ජලජ පැලෑටි තිබුණා. ඔය ඕලු නෙළුම් මානෙල් අනම්මනම් ඒවා ගොඩක් තිබුණා. හැබැයි අර සැල්වීනියා ජපන් ජබර ඇවිල්ලා සීඝ්‍රයෙන් වර්ධනය වෙගෙන යනකොට අර ස්වභාවිකව අපේ රටේ ඒ ජලජ පරිසරය තුල තිබුණු බොහොමයක් ජලජ පැලෑටි මොකද උනේ? අයින් වෙලා ගියා. විනාශ වෙලා ගියා. එහෙනම් හතරවෙනි හේතුව අපි කියන අපතේ මේ ආගන්තුක ජීවීන්ගේ ආගමනය නැත්නම් ආගන්තුක ජීවීන්ගේ පැමිණීම හේතු වෙනවා ඥාන සම්පත් විනාශ වීම. දැන් ඔය මං ශාකවලට අනුවනේ කතා කළේ. ඕකම අපිට සත්ව පැත්තටත් කතා කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට ඔය මාළු වර්ග. විශේෂයෙන් ඔය තිලාපියා කියන මාළුවා. එයා අපේ රටේ හිටපු මාළුවෙක් නෙමෙයි අපි මේ වගා කරන්න ගෙන ආපු මාළු වර්ගයක්. හැබැයි දැන් එයා අපේ ස්වභාවික පරිසර පද්ධතිය තුළ විශේෂයෙන් සීක්‍රයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ හේතුවෙන් අපේ ස්වභාවික පරිසර පද්ධතිය තුළ හිටපු සමහර මාළු වර්ග දැන් පදවීමේ තර්ජනයට ලක් වෙනවා. ලක් වෙලා තියෙනවා. ඒ වගේ يعني සත්තුන් නිසාත් මේක වෙනවා. දැන් අපි මේක සත්තුන්ට නෙමෙයි අපි මෙතන ගොඩක් ශාක වලනේ කතා කරන්නේ. එහෙනම් ඔන්න ශාකවල මම අර කලින් කියපු විදිහට ඒක වෙන්න පුළුවන්. පැහැදිලි නේද? අපි එහෙනම් හතරවෙනි එකත් ඔහොමම ලියාගමු. එහා පැත්තේ නේද? පරිසරයට ආගන්තුක ජීවීන් හඳුන්වා දීම. 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 right. යටින් ලියන්න. යටින් ලියන්න. පරිසර පද්ධතියේ ස්වාභාවිකව දක්නට නොලැබෙන ජීවීන් ස්වාභාවිකව දක්නට නොලැබෙන ජීවීන් එම පරිසර පද්ධතියට හඳුන්වා දීම මගින් පරිසර පද්ධති තුල්්‍යතාව බිඳී යයි. පරිසර පද්ධති තුල්්‍යතාව බිඳී යයි. එමගින් එම පරිසරයට ආවේනික වූ ජීවීන් වඳ වී යාම සිදුවේ. හරි පුතේ පස්වෙනි එක මම ඔයාලට අංක වෙනස් කරගන්න. පස්වෙනි එක මම ඔයාලට පැහැදිලි කළා මීට කලින්. ඒක අර පළවෙනි එකත් එක ටිකක් ළඟින් යන එකක්. මම ඒකත් ඔහොමම දෙන්නම් ලියන්න 5. ප්‍රශ්නයක්ද?
ඔව් ලියන්න සංවර්ධන ව්‍යාපෘති ආරම්භීම පස්වෙනි එක ලියන්න පුතේ 5 කියන්නේ අංක 6ෙන් ලියවෙන්න ඕනේ. ඔය දැන් එහෙම කියන්නේ දැන් සම්බන්ධ වුණා ඉන්නවනම් ඔන්න 5 කියලා කියන්නේ ඔකේ අංක වැරදිලා තියෙන පුතේ 6ෙන් තමයි ලියන්න ඕනේ. සංවර්ධන ව්‍යාපෘති ආරම්භීම සංවර්ධන ව්‍යාපෘති ආරම්භීම right යටින් ලියමු අපි මෙහෙම පැහැදිලි කිරීම. මේක රචනා ප්‍රශ්නයක අහන්න පුළුවන් පුතේ ඥාන සම්පත් විනාශ වීමට බලපාන මානව ක්‍රියාකාරකම් විස්තර කරන්න හෝ පොදුවේ ඥාන සම්පත් විනාශ වීම කෙරේ බලපාන සාධක හේතු පැහැදිලි කරන්න විස්තර කරන්න අහන්න පුළුවන් සහ මේක ටිකක් අහන ප්‍රශ්නයක් ජනප්‍රිය ප්‍රශ්නයක්. ඒ නිසා මේ ටික හොඳට මතක තියාගන්න. right පැහැදිලි කිරීම ලියන්න මෙහෙම ජනගහනයේ වර්ධනයත් සමග ජනගහනයේ වර්ධනයත් සමග අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විවිධ කර්මාන්ත කමාවක් වාරි ව්‍යාපෘති ආදිය ඇති කිරීම නිසා වනාන්තර පරිසර පද්ධති විනාශ වී යාම සිදුව ඇත. මෙමගින් යාන විනාශය විශාල ලෙස සිදුවේ. right පැහැදිලි නේද? හරි ඊළඟට අර වල්ලපට්ට කතන්දරයත් එක්ක යන එකක් තියෙන්නේ. 6 වෙනි එක විදියට ඒක අපි කියනවා පුතේ ඥාන සම්පත් වෙළඳාම. ඒ කියන්නේ නොයෙකුත් අපි දුර්ලභ ඥාන සම්පත් අපි අනීතිකව කියන්නේ අවසරයකින් තොරව අපි පරිසරයෙන් එකතු කරලා අපි අලෙවි කිරීම කරනවා. දැන් වල්ලපට්ට එහෙම නෙනේ කැලෙන්. දැන් වල්ලපට්ට වගා කරන්න පුළුවන්. වගා කරලා අපිට කපලා අලෙවි කරන්න කිසිම බාධාවක් නැහැ. හැබැයි පැහැදිලිව අපි පෙන්වන්න ඕනේ මෙන්න අපේ වල්ලපට්ට වගාව. අපි එහෙම ඒ කලින් පෙන්눔 කරලා තියන්න ඕනේ. එහෙම කරන්න පුළුවන්. හැබැයි ස්වභාවික පරිසරයෙන් කපලා අපිට අලෙවි කරන්න බෑ. මොකද මේ වල්ලපට්ට කියන ශාකය මේ තර්ජනයට ලක් වෙලා තියෙන වඳවීමේ අවදානමක් තියෙන ශාකයක් විදිහට හඳුනාගෙන තියෙන නිසා. ඒ වගේම දැන් මෙතන ඉන්න බහුතරයක් අය මම හිතන්නේ BST විෂයත් හදාරන අය ඉන්නවා. ඒතර යාලා මේ වෙනකොට ඔය ජලජ ජීව සම්පත් කර්මාන්තයේ පාඩම කරලා ඇති. ඒකේ අපි විසිතුරු මසුන් යටතේ ඒකදේශික විසිතුරු මසුන් ගැන කතා කරන. දැන් උදාහරණයක් විදිහට බුලත් හපය වගේ, ලේතිත්තය වගේ නේද? ඒතකොට ඒ වගේ අයත් අපිට ගොඩක් වටින ඥාන සම්පත්. මොකද අපේ රටේ විතරමයි පුතේ මෙයාලා ජීවත් වෙන ලෝකේ කිසිම රටක නැහැ. ඒතර අපේ සමහර පුද්ගලයෝ මෙයාලා මේ පරිසරයෙන් අල්ලලා වෙනත් රටවලට අලෙවි කරනවා. එතන මොකද වෙන්න පුළුවන්? ඒ ජීවින් කාලයක් යනකොට විනාශ වෙලා යන්න පුළුවන්. එහෙනම් ඒක තමයි මේ ඥාන සම්පත් වෙළඳාම කියන්නේ. හරි. ඒතර මේක විශේෂයෙන්ම මතක තියාගන්න ඔය සමහර කුරුල්ලොන්ට මාළුන්ට දැන් මේක මම පොදුවේ කියන්නේ කුරුල්ලොන්ට මාළුන්ට ඒ වගේම මල් පිපෙන ශාකවලට ගොඩක් දුරට මේ తත්වය උරුම වෙලා තියෙන නැත්නම් මේ කියන මේ ඥාන සම්පත් වෙළඳාම
සිද්ධ වෙනවා කියලා අපි කියනවා. පැහැදිලිද? රයිට්. ලියා ගන්න මේ විදිහට පැහැදිලි කිරීමට ලියන්න කලින් උඩ එක ලිව්වේ නෑ මං හිතන්නේ. ලියන්න පුතේ ඥාන සම්පත් වෙළඳාම. 7 වෙනි එක කියලා තමයි ඕකේ තියෙන්නේ. ඒක අංක 6 කරගන්න. ඥාන සම්පත් වෙළඳාම. ඥාන සම්පත් වෙළඳාම රයිට්. මෙහෙම ලියන්න යටින්. දුර්ලභ ඥාන සම්පත් දුර්ලභ කියන්නේ සීමිත වගේනේ. ඊට අඩු දුර්ලභ ඥාන සම්පත් දුර්ලභ ඥාන සම්පත් රැස් කිරීම හා වෙළඳාම් කිරීම නිසා 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 ඥාන සම්පත් හායනයට ඥාන සම්පත් හායනයට ඥාන සම්පත් හායනයට 5ක තරම් බලපෑමක් සිදුව ඇත. 5ක තරම් බලපෑමක් සිදුව ඇත. හරි 5ක තරම් බලපෑමක් සිදුව ඇත. හරි ඊට පස්සේ පුතේ උදාහරණ කියලා ලියන්න මම රූල් 3ක් තියලා තියෙනවා. ඒ රූල් 3 මෙහෙම කමා දාලා ලියාන යන්න. කමා දාලා විසිතුරු මසුන් කමාවක් පක්ෂීන් කමාවක් දුර්ලභ සපුෂ්ප ශාක ඒවාට යෝග්‍ය ප්‍රදේශවලින් ඉවත් කර වෙළඳාම් සඳහා යොමු කර ඇත. right පැහැදිලි නේද? ඒතර අපි මේ කතා කළේ කරුණු 6ක් කතා කළා පුතේ. ඥාන සම්පත් විනාශ වීම කෙරෙහි බලපාන මානව සාධක මානව ක්‍රියාකාරක. ආයි කියන්න ඕනේ නැහැ නේ. ඒ ටික ඉතාම වැදගත්. පාඩම් කරන්න මතක තියාගන්න රචනා පේපර් එකේ අහන්න පුළුවන්. හරි. ඊළඟට තියෙනවා ඥාන සම්පත් සංරක්ෂණයේ වැදගත්කම කියලා මාතෘකාවක් දීලා මම ඒ ටිකත් කියන්න මොකද ලියන්න දෙයක් නැහැ ඔක්කොම දීලා තියෙන්නේ. මිනිසාට අවශ්‍ය භාණ්ඩ හා සේවාවන් සැපයීමට මෙන්ම පාරිසරික සේවාවන් සැපයීමටද තයන්නක් දැම්මනම් හොඳයි නේද? සැපයීමටද වැදගත් වන ජෛව විවිධත්වයේ රැක ගැනීමට නම් ඥාන සම්පත් සංරක්ෂණය වැදගත්. පොඩි පැහැදිලි කිරීමක් කියනවා පුතේ. මිනිසාට අවශ්‍ය භාණ්ඩ හා සේවාවන් සැපයීමට. භාණ්ඩ හා සේවාවන්. භාණ්ඩ කියන්නේ අපි නොයෙකුත් දේවල් නේද ශාක වලින් අරගෙන නේද? අපි හදා ගන්නවනේ දැවුන් මේ ගෘහ භාණ්ඩ වුණත් නේද ඒ වගේ. ඒතර භාණ්ඩ හා සේවාවන්. ඉතින් සේවාවන් කියන්නේ සරලව කියොත් ඔක්සිජන් සපයනවා කියන සේවාවක් වගේ නේ. පරිසරයේ ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් අතර තුලිතතාව පවත්වා ගන්න සේවාවක්. ඒ වගේ නේ. ඒ වගේම පාරිසරික සේවාවන්. හරි. ඒතර අර අහපව්වේ සේවාවන් කියන එක තවදුරටත් අර නැවත පොඩි පැහැදිලි කිරීමක් ආයෙ වෙනමත් කියනවා පාරිසරික සේවාවන්. වැදගත් වන ජෛව විවිධත්වයේ රැක ගැනීමට. හරි. ඔය කියන දේවල් වලට වැදගත් වන මේ බයෝඩයිවර්සිටි එක ජෛව විවිධත්වයේ රැක ගන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? ඥාන සම්පත් සංරක්ෂණයක් කරන්න ඕන. රයිට්. ඒතර මේ මගින් කියලා මෙහෙම කියනවා. ඇතැම් ජීවීන් පෘථුවියෙන් සදහටම තුරන් වී යාම වළක්වා ගැනීම. ඔව්. හරි. මේ ඥාන සම්පත් සංරක්ෂණයෙන් අපිට පුළුවන් ඒ ජීවීන් සදහටම මේ පෘථුවියෙන් තුරන් වෙලා යන එක වළක්වා ගන්න පුළුවන්. මොකද දන්නවා එහෙම ගියොත් ආයේ ඒම නෑ. ගියොත් ගියාම තමයි. පැහැදිලිද? රයිට්.
ඊළඟ ඥාන කිට්ටුව තුල ප්‍රවේණික විවිධත්වය රැක ගන්න. දැන් අපේ රටේ ඕක තමයි තියෙන ප්‍රශ්නේ මම වාට වර්ණයේදී කිව්වා. වර්ණයේදී කිව්වා මේ වර්ණය වර්තමානයේට ප්‍රායෝගික වෙන්නේ නැහැ. ඇයි මේ ඥාන කිට්ටුව තුල තියෙන පොතේ විවිධත්වය එන්න අඩු වෙනවා. ඇයි අපි සීමිත ප්‍රභේද සංඛ්‍යාවක් වගා කරන තැනට ඇවිල්ලා තියෙන. එතකොට අනිකුත් ඒ ජීනෝම මොකද වෙලා තියෙන්නේ? ඒවා මේ පරිසරයෙන් අපි නොදැනුවත්වම සමහර විට අයින් වෙලා ගිහිල්ලා ඥාන කිට්ටුව පටු වෙලා තියෙනවා. හරි? ඥාන කිට්ටුවේ තියෙන ඒ ජීනෝම ප්‍රමාණය ඒ ඥාන ප්‍රමාණය දැන් සීමා වෙලා. ඒතකොට ඒක වළක්ව ගන්න අපිට ඒ ඥාන කිට්ටුවේ තියෙන ඒ විවිධත්වය ප්‍රවේණික විවිධත්වය පවත්වා ගන්න මේ ඥාන සම්පත් සංරක්ෂණය අපිට උපකාරී වෙනවා. ඊළඟ පරිසරය තුල ඥාන තුලිතතාව රැක ගන්න. දැන් ඥාන කියන්නේ මං කියවනේ ජීවීන්. ඥාන කියන්නේ ජීවීන්ම තමයි. ඒකට මේ ඥාන තුලිතතාව කියන්නේ තුල ජීවීන් අතර තුලිතතාව රැක ගන්න අපිට මේක වැදගත් වෙනවා. පැහැදිලිද? මොකද යම් ජීවියෙක් පරිසරයෙන් අයින් වෙලා ගියොත් ඒකේ පරිසරයේ තුලිතතාවයට හපව බලපානවා. කතන්දරේ පැහැදිලි නේද? ඒක නිසා මේ පරිසරයේ තුලිතතාව නැත්නම් මේ ඥාන තුලිතතාව පවත්වා ගන්න පුතේ ඥාන සම්පත් සංරක්ෂණය අපිට උපකාරී වෙනවා. ඊළඟට අනාගත අවශ්‍යතා සඳහා ශාක අභිජනනය කිරීමේදී අවශ්‍ය වන උසස් ගතිගුණ සහිත ඥාන ආරක්ෂා කිරීම. දැන් ওই ගොඩක් දුරට දැන් අපි ශාක අභිජනනයේදී අපිට අවශ්‍ය මොන හරි ලක්ෂණයක් ගන්න ඥාන අවශ්‍ය වෙනවනේ. එතකොට ඒ ඥාන ගන්න ගොඩක් දුරට ඔය වනාන්තරවල තියෙන ශාක වලින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වල් ප්‍රභේද වලින් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි V කියන භෝගයේ ගත්තොත් පුතේ ওই වල් V වර්ග ඕන තරම් තියෙනවා. දැන් නම් කුඹුරු වලක් හැදෙනවා වල් V වර්ග. ඒතර ওই වල් V වර්ග සත්ව නොයෙකුත් විශේෂ ආවේනික ලක්ෂණ තියෙන සමහර පලිබෝධ වලට ප්‍රතිරෝධීතාව තියෙනවා පුතේ. නියම් ප්‍රතිරෝධීතාව තියෙනවා. හරි. මේ කඩාගෙන වැටෙන එකට ප්‍රතිරෝධීතාවයක් තියෙන්න පුළුවන් මොන හරි. ඒ වගේ උසස් ලක්ෂණ තියෙනවා නම් ඒ උසස් ලක්ෂණ අපිට ගන්න පුළුවන්නේ. අභිජනනයේ හරහා දෙමුන්න අභිජනනයේ හරි මොන හරි ක්‍රමවේදයක් හරහා ගන්න පුළුවන්නේ. අන්න ඒ සඳහා toy ඥාන සම්පත් ආරක්ෂා කරගන්න එක අපිට වැදගත් වෙනවා. මොකද ඒ වල් ප්‍රභේද වුණත් ඒ කැලෑවල ඉන්න අය වුණත් එයාලා සතුව උසස් ලක්ෂණ තියෙන්න පුළුවන්. ඒකට ඒක අපිට වැදගත් වෙනවා අනාගතයේදී මේ ශාක අභිජනන කටයුතු සඳහා. ඒකට අපිට කියන්න තියෙන හැමතිස්සෙම මේ පෘථුවියේ යම් ඥානයක් තියේද යම් ඥාන සම්පතක් තියේද ඒ ඥාන සම්පත වටිනවා. හරි? ඒවා අපිට ගොඩක් දුරට වටිනවා. හරිද? ඒක නිසා අපි හැම දෙයක්ම රැක ගන්න ඕන කියන කාරණේ තමයි ඔය ආයේ ඔය හැමතැනම කියවෙන්නේ. ඔය කොහෙන් හරි ඔයගේ වටිනාකමක් අපිට තියෙනවා. පැහැදිලිද? රයිට්. ඊට පස්සේ එහා පැත්තේ මොනවද කියන්නේ බලන්න. තව දෙකක් තියෙනවා වගේ දැක්කා. අනාගත කටයුතු වලදී ඥාන ඉංජිනේරු විද්‍යාවේ තාක්ෂණික කටයුතු සඳහා අමුද්‍රව්‍ය සැපයීම. ඒතර ඥාන ඉංජිනේරු අර අතන කියන්නේ අභිජනනය ඒ වගේම කියන්නේ එතන ගොඩක් දුරට ඔය දෙමෝන් අභිජනන ඒ වගේ අදහසක් එතන කියන. ඊට අමතරව ඥාන ඉංජිනේරු විද්‍යාවේ කටයුතු සඳහා ඒත් අපිට ඒ අමුද්‍රව්‍ය විදිහට නැත්නම් ඒ ඥාන ලබා ගන්න මේ ශාක ආරක්ෂා කරගන්න එක පුතේ වැදගත් වෙනවා. ජෛව විවිධත්වය ආරක්ෂා කරගන්න එක ජෛව විවිධත්වය ආරක්ෂා කරනවා කියන්නේ ඥාන සම්පත් ආරක්ෂා කරනවා කියන එකමනේ. ඒක වැදගත් වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම අහඹුව බිහිවන නව ප්‍රභේද රැක ගැනීම සිදු කළ හැකියි. අපි කියවනේ ස්වභාවිකව අහඹු ලෙස යම් විදිහට විකෘති ඇති වෙන්න පුළුවන්. ඒ ඇතිවන විකෘති සමාජයට හිතකර වෙන්න පුළුවන්. එහෙම බැරි වෙලාවත් හිතකර විකෘතියක් පුතේ පරිසරය තුල ඇති වුණොත් ඒක රැක ගන්නත් අපිට මේ ඥාන සම්පත් සංරක්ෂණය කියන එක උපකාර වෙනවා කියලා අපි කියනවා. පැහැදිලිද? ඒතර ඔය අපි කතා කළේ වුණ ඥාන සම්පත් සංරක්ෂණයේ වැදගත්කම් ටික. ඒ ටිකත් පොඩ්ඩක් මතක තියාගන්න. එතන වැදගත්කම් 6ක් අපි සාකච්ඡා කළා. right. ඊළඟට තියෙන ඥාන සම්පත් සංරක්ෂණ ක්‍රම ගැන කතා කරන්න ඊට කලින් මේකේ ඔක්කොම අපිට අද කතා කරන්න වෙලාව මම ගන්නෙ නෑ කොහොමත්. කොටසක් ඉතුරු කරනවා ඊළඟ දවසට. ඊට කලින් මම හිතනවා අපි මේ මාතෘකාවට නොගියත් කමක් නැහැ. අපි එදා ඔක්කොම ප්‍රශ්න කළේ නැහැ. ප්‍රශ්න කීපයක් මම අතහැරලා ගියා. පළවෙනි පිටුව මම හිතන්නේ ඔක්කොම ඉවරයි පොතේ. පළවෙනි පිටුවේ කිසිම අවුලක් නැහැ බහුවන පේපර් එක ගන්න. පළවෙනි පිටුවේ ඔක්කොම අපි කළා. දෙවෙනි පිටුවේත් මගේ මතකයේ විදිහට අපි ඔක්කොම කළා. අවුලක් නැහැ. තුන්වෙනි පිටුවේ 16 කළා නේද? තුන්වෙනි පිටුව කියන්නේ 28 එතකොට. පුතේ 16 කළා.
හැබැයි 17 18 19 කලේ නෑ. 21 කලේ නෑ. 22 කලේ නෑ. රයිට්. ඉක්මනට මං හිතනවා කරලා ඇති. කරලා නැති කෙනෙක් ඉන්නවා නම් තප්පර 15ක් 20ක් දෙන්නම්. 17ට උත්තරේ එවන්න කරපු අය පටන් ගන්න දැන් ඔබේ මනාපය පළ කරන්න. හරි. කීයද මං කියන්නේ 17ට. ඔබේ මනාපය පළ කරන්න. ඔව් අනිත් අය මදි දැන් වැඩි වෙලා ළමයි නේ මේ 22යිද පොරේට කවුද අලුතෙන් ආවේ? යා මැද්දෙන් ආවේ පැන්නේ කවුද? සාදි. ඔව් ශවින්දි අද ඇවිල්ලා ඔව්. ශවින්දි ආවේ නෑ නේද? හරිද? කොහමදි? අනිත් අයත් එවන්න. අනිත් අය මොකද කියන්නේ? එවන්නේ නැද්ද? හරි. අපි බලමු. මම හිතනවා ප්‍රමාණවත් මොකද මේ කොහොමත් මම මේ පන්තියේ මේ වෙලාව දෙන්නේ නැහැ කියලා තමයි කියලා තියෙන්නේ. නමුත් ඔය ඉතින් වෙලාව දුන්නා තප්පර ඊට වඩා වැඩි කාලයක් දෙන්න බෑ. ඔයාලා ගෙදරින් කරන්න ඕන මේවා. දෙමුහුන් අභිජනනයේදී කියලා දෙනවා මෙහෙම පළවෙනි උත්තරේ කියනවා පොතේ පළමු දෙවන හා තෙවන පරම්පරාවලදී ක්‍රමයෙන් දෙමුහුන් දෙවි වැඩිනේ පළවෙනි පරම්පරාවේ වැඩි ඊට පස්සේ අඩු වෙනවා ඉස්සරහට යනකොට එහෙනම් එක වෙන්න බෑ බොරු දෙක අදාළ ලක්ෂණය හා සම්බන්ධ ජානපතවල විෂම යුග්මකතාව ක්‍රමයෙන් අඩු වේ නෑ දෙමුහුන් අභිජනනයේදී විෂම යුග්මකතාව වැඩි වෙනවා ඒකනේ දෙමුහුන් දෙවියට හේතු වෙන්නේ විෂම යෝගී ජානපත පැවතීමනේ එහෙනම් දෙකක් වැරදි බොරු දෙමුහුන් දෙවිය පෙන්වන වෙන්න ඕන මං හිතන්නේ පෙන්වන ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන යා හැකිය වැරදි එන්නේ අඩු වෙනවා පොත පළමු පරම්පරාවේදී දෙමුහුන් දෙවිය ඇතිවද පසුව ක්‍රමයෙන් හිනවේ අන්න උත්තරේ 4 පොතේ පළමු පරම්පරාවේදී දෙමුහුන් දෙවිය ඇති වෙනවා ඉස්සරහට යන්න මොකද වෙන්නේ මේක හීන වේගන යනවා ජාන ප්‍රමුඛ සමයුග්මක හෝ නිලීන වැරදි ජාන විෂම යෝගීන වෙන්නේ පොතේ සමයුග්මක වෙන්නේ එහෙනම් 17ට උත්තරේ 4 ඔන්න වෙන උත්තරයක් අය හදාගන්න බොරු ගහපු අය හදාගන්න එතකොට 18 බලන්න උත්තරේ එවන්න ඉක්මනට 18 දැන් එවන්නේ 18ට වාලා දැන් 17 ඉවරයි 18ට උත්තරේ එවන්න විකෘති සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වන්නේ හරි උත්තර එනවා එක උත්තර එනවා එක උත්තර එනවා බලමු හරි උත්තරේ මොකක්ද කියලා තව එවනවද right තව ඉන්නව නම් එවන්න හරි අපි බලමු එහෙනම් විකෘති සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වන්නේ විකෘති ශුද්ධ ජීවීන් තුල ඇති නොවේ අප්පෝ බොරුනේ දැන් ඔය ඇති වෙන්නේ වෛරස් වල මම ගත්තත් එකේ උදාහරණේ කොරෝනා වෛරස් එකේ නේද නිරන්තරයෙන් විකෘති ඇති වෙනවා වෛරස් වල විශේෂයි
මේ තියෙනවා මේ වෙනස් වෙනවා. පුදුම ජීවි කාණ්ඩයක් උන්. හරි. එන එක පච. විකෘති සෑම විටම පරිසරයට අහිතකර ලක්ෂණ පෙන්වයි නේ. අපි කිව්වා අහිතකර ලක්ෂණත් ඇති වෙන්න පුළුවන් නේ. හිතකර ඇති වෙන්නත් පුළුවන් අහිතකර ඇති වෙන්නත් පුළුවන්. හිතකර ඇති වුණොත් ඒක ප්‍රවේණිගත වෙනවා. ඊළඟ පරම්පරාවට යනවා. අහිතකර ඇති වුණොත් ජීවියා මැරිලා ගිහිල්ලා ප්‍රවේණිගත වෙන එක නතර වෙනවා. විකෘති පරපුරෙන් පරපුරට ගමන් නොකරයි නේ. හිතකර විකෘතියක් ඇති වුණොත් ඉස්සරහට යන්න පුළුවන්. වැරදි. ඔන්න තුන ගහපුවයි දාගන්න තඩි වැරද්දක්. වර්ණ දේහ ව්‍යුහයේ ස්ථිර වෙනස් වීමක් නිසා විකෘති ඇති වේ. ඔව්. වර්ණ දේහ සංඛ්‍යාවේ ව්‍යුහයේ සහ වර්ණ දේහයක පිටි ජානයක ස්ථිර වෙනස් වීමක් නිසා විකෘති ඇති වෙන්න පුළුවන්. වර්ණ දේහ ප්‍රමාණයේ ව්‍යුහයේ සහ වර්ණ දේහයක තියෙන ජානයක ස්ථිර වෙනස් වීමක් නිසා. ඇල්ෆා බීටා ගැමා කිරණ මගින් සෑම විටම හිතකර විකෘති පමණක් ඇති වෙන්නේ. අපිට එහෙම කියන්න බෑ පුතේ. සමහර විට අහිතකර විකෘති ඇති වෙන්නත් පුළුවන්. ඒකනේ අපි ඔය කිරණ වලට නිරාවරණය වෙන්න එපා කියලා කියන්නේ. එන උත්තරේ 4. උත්තරේ 4. ඔය නිසා තමයි අපි මම පස්වෙනි එක මේ කියන්නේ. ඔය නිසා තමයි අපි කියන්නේ. හරි අපි අවසානයේ විකෘති ඇති කරලා ඒ අපිට අවශ්‍ය විකෘතිය විතරක් ඒ හිතකර විකෘතිය විතරක් ලබාගෙන තියෙන අයව තමයි අපි තෝරලා ගන්න. අනිත් ඒවා අපි විනාශ කරලා දානවා. ඒවා ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. පැහැදිලි නේද? රයිට්. එහෙනම් 18ට පුතේ 4. 18ටත් 4. ඒතකොට 17ටත් මම හිතන්නේ 4 ආවා. එක දිගට 4 දෙකක් ගැහුවා වොන්න. 19ට පටන් ගන්න. 19ට දාගෙන යන්න බලන්න 19ට. 19ට දාන යන්න උත්තර ටික. ඒකටත් 4 ගහනවා මෙන්න ඔක්කොම. 4 ඒකටත්. right. බලමු 4 කියලා එවනවා සෙට් එකම. ඕලිමට 5 එකක් වැදුනා. එක්කෙනෙක්ගේ 5ක් වැදුනා. බලමු ත්‍රිගුණ ශාක බීජ රහිත කුඩා ඵල බීජ රහිත වැරදි බීජ රහිත විශාල ඵල. කුඩා ඵල නෙමෙයිනේ. බීජ ස්වල්පයක් නෑ. බීජ කොහොමත් නෑ පුතේ. ත්‍රිගුණ අනික කුඩා ඵල නෙමෙයි. බීජ වැරදි ස්වල්පයක්වත් නෑ. එක ඇටයක්වත් නෑ. බීජ රහිත විශාල ඵල අන්න උත්තරේ අප්පා 4 තමානේ. බීජ රහිත විශාල ඵල ඇට නැති ගෙඩි. ලොකු ගෙඩි හට ගන්නවා ඇට නෑ හැබැයි. එතන මේ වැරදි ඒකත් නේ සමහර අයගේ වැරදි මම දැක්කා එක්කෙනෙක් දෙන්නෙක් විතර එව්වා. ඒතර මේ මං එදා කට කැඩෙනකන් කියපුවා. වරදින්න බෑ. හරි 20 කළා පුතේ අපේ. 21 ගහගෙන යන්න ටින් ගාලා වෙලාව ගිහිල්ලා තියෙන්නේ. 21ට ගහගෙන යන උත්තර ටික. එක දිගටම එකම උත්තරේ වදිනවා වගේ. දෙමුහුන් අභිජනනයෙන් ලබාගත් භෝගයක් වන්නේ දෙමුහුන් අභිජනනයෙන් ලබාගත් භෝගයක් වන්නේ මතක ඇතිනේ අපි භෝග වර්ග කීපයක් කතා කළා බද්ද වගේ බඩේනු මිරිස් වර්ගයක් කතා කළා මම හිතන්නේ MI 5 වගේ මට මතක එතකොට V වර්ගයක් කතා කළා BJ 360 මං කිව්වේ කීරිසම්බ කියලානේ 360 එන උත්තරේ 3 22ට දැන් ගහගෙන යන්න මම වෙලාව දෙන්නේ සීමිත කාලයක් කරලා තියෙන අයට පාඩුවේ නැත්තම් කරලා නැති අය ගැන හිතනවට වඩා මම කරලා තියෙන අය ගැන හිතන්නේ 22ට උත්තරේ ගහගෙන යන්න විනාඩියක් නෙමෙයි තප්පර 5ක් දෙන්න හොඳයි වදිනවා හැබැයි උත්තර කීපයක් වදිනවා 3 5 3 තව එච්චරද වැඩිපුරම 3 තමයි මේ ප්‍රතිශතය මේ ගහලා තියෙන බලමු අපි 3 අයද හරි 5 අයද හරි පහත ප්‍රකාශ අතරින් වඩාත් නිවැරදි වන්නේ අහනවා මෙහෙම කියනවා එහෙම අහලා මෙහෙම කියනවා බලමු කොහොමද කියන්නේ කියලා බහුගුණවල වර්ණ දෙහ සංඛ්‍යාව 2n වලට වඩා අඩු වෙන්න මේනේ පචනේ 2n වලට වඩා වැඩි ඒක බොරු බහුගුණවල කිසිදා බීජ හට නොගනි බොරුනේ ඇයි චතුර්ගුණ හදන්නේ අපූර්වට බීජ ත්‍රිගුණවල හා ඒක ගුණවල බීජ හට නොගනී ඔව් ඔත්තේනේ බෙදෙන්න බෑනේ චතුර්ගුණ හා නෑ පච බෙදෙන්න පුළුවන් ඉරත්නේ බෙදෙන්න පුළුවන් බහුගුණ සාමාන්‍ය නෑ බහුගුණනේ ඒතර වර්ධනය කොහොමත් වැඩි එන පොතේ උත්තරේ 3 ඔව් බහුතරයක් මට උත්තරේ 3 එව්වේ ත්‍රිගුණ හා ඒක ගුණවල බීජ හදන්න බෑ මොකද එයාලා ඔත්තේනේ පොතේ ජන්මානුසය ඇදීමේදී යුගල් වෙන්න හැකියාවක් නැහැ. ඔත්තේ සංඛ්‍යා නිසා. එහෙනම් 22ට 3.
23ට ඉක්මනට එවන්න බලන්න. 23ට අපි මේ තියරි කතා නොකරෙමු. හරි 23ට ඉක්මන් කරන්න. ඔව් හතරේ පාරවල් පොලිමට වදිනවා බලමු හතර හරිද කියලා. හතරේ පාරවල් කියද්දි මතක් වුණේ මැච් එකද කොහෙද අද? පරදිත් දන්නේ අද නේද දිනයි කියලා බලන්න හිටියා පෙරදුනානේ. ගොඩාක් කාලෙකින් මැච් බලන්න පටන් ගත්තා. පොඩි ආසාවක් හිතුණා මේ අර ඉස්සර තිබුණාට වඩා ටිකක් පොඩි හොඳ ගතියක් තියෙනවා මේ පොඩි කොල්ලෝ ටිකක් වුණා පෙරදුනත් නිකන් දුක නැතුව බලන්න පුළුවන්. ඔයාලා නම් බලන්න එපා දැන් ඔයාලා බැලුවට කමක් නැහැ. තව විභාගෙ කිට්ටු නෑනේ නේ. බලන්න මැච් එකකුත් බලලා පොඩ්ඩක් ආතල් එකේ ඉන්න. පාඩනුත් කරන්න මැච් එකකුත් බලන්න. ඒ අස්සේ යනවා ඔලිම්පිකුත් යනවා. ඒවත් බලන්න ඉතින් අපේ කට්ටියක් ගිහිල්ලා ඉතින් ඒව නම් අමාරුයි. ලෝකෙමනේ. අපේ ඉතින් ක්‍රිකට් තමයිනේ. ක්‍රිකට් තමයි අනිත්‍ය හරි අමාරුයි. මම හිතන්නේ ඊයේ දෙන්නෙක්ද කොහෙද පෙරදුනා ඉතින්. පෙරදුනා කියන්නේ යන බින්දුවට යන්නේ ඒකයි ප්‍රශ්නේ. කවුද බැඩ්මින්ටන් ඉන්නනේ අපේ දක්ෂ කෙනෙක් ඉන්නවන්නේ. එයාත් බින්දුවට ගියා මම හිතන්නේ. ඒ කියන්නේ දෙකට බින්දුවද කොහෙද. ඊට පස්සේ ජූඩෝ ක්‍රීඩිකාවද කොහෙද ඉඳලා තියෙනවා මම හිතන්නේ එයාත් 10ට බින්දුවයි. හරි. ත්‍රිගුණ ශාකවල කතා කරන වෙලාව මදි වෙන දවසක කියන්නම් ඒ කියන්නේ. ත්‍රිගුණ ශාකවල විශාල බීජ වැරදිනේ පච. කුඩා බීජ වැරදි. අජීවියත් නෙමෙයි මොකෙක්වත් නේ හටගන්නේ. කොහොමත් හටගන්නේ. එන උත්තරේ 4. බීජ හට නොගනි. 4 ගහපුවයි හරි. 4 පාරවල් ටිකක් ගහුවානේ. 24 උත්තර කීපයක් එනවා. 1 ගැහුවා 2 ගැහුවා. 2 1 මාරුයි වදිනවා. 1 2 හිත මේ කට්ටිය එකතු වෙලා 2 2 1 2 මාරුවට එවන්නේ. right හොඳයි උත්තර දෙකක් වදිනා බලමු. ශාක අභිජනනයේදී කොල්චිසින් භාවිත කරනුවේ වර්ණ දෙහ සංඛ්‍යාව දෙගුණ කිරීමටය, සෛල විභාජනයේ නැවැත්වීමටය, ඒක ගුණ ශාක ලබා ගැනීමටය, ජාන විකරණය කළ ජීවීන් නිපදවීමටය. නෑ උත්තරේ 1 වර්ණ දෙහ සංඛ්‍යාව දෙගුණ කිරීමටනේ. අපි 2යි n එකකට දාපුවම 4යි n වෙන්නේ. එතකොට මේ වර්ණ දෙහ සංඛ්‍යාව දෙගුණ කිරීමට තමයි යලා වැදගත් වෙන්නේ. අර ගන්න එපා මම ඒ දාරවලට අමතර පැහැදිලි කිරීමක් නේ කළේ. වර්ණ දෙහ සංඛ්‍යාව දෙගුණ කිරීමට එක ගන්න. තව එකක් ගන්නවා අවසාන එක. ඊට පස්සේ ඊටු ටික ඒ තියරි ටික කතා කළාට පස්සෙම කරමු. නැත්තම් කරන්න බෑනේ ඉතින් කොහොමද? 25ට ගහගෙන යන්න 25ට ඒකෙත් වදින උත්තර කීපයක්. අතන මැද්දෙන් එකක් වැදුනා. 3 වදින්නේ වැඩිපුරම. ජෛව තාක්ෂණයේ බහු අවයවික දාම ප්‍රතික්‍රියාව PCR polymerase chain reaction අතකද මම එදා කියලා දුන්නා. මගින් සිදු කරනු ලබන්නේ මොකද්ද පුතේ? අවශ්‍ය ලක්ෂණයේ සහිත ජානය හඳුනා ගැනීම නෑ බොරු. ලක්ෂණයට අදාළ ජානය කපා ගැනීම නෑ. ඒකට එන්ඩෝනියුක්ලියස් කියන එන්සයිම් නේ පාවිච්චි කරනවා කිව්වේ නේද? මොකක්ද උත්තරේ? 3 කපාගත් ජානය ගුණනය කරගන්න. රයිට් 3 ගහපුවයි හරියක් දාගන්න. කපාගත් ජානය ගුණනය කිරීම. හොඳයි. මෙහෙම කරමු. අදට අපි උතනින් නතර කරමු පුතේ. ජාන සම්පත් සංරක්ෂණ ක්‍රම දෙක ස්ථානීය සංරක්ෂණය සහ පරිබාහිර සංරක්ෂණය ගැන ඊළඟ දවසේ කියලා දෙන්න. එතකොට ටියුට් එක ඉවරයි. පාඩමත් ඉවරයි. ඊටු ප්‍රශ්න ටිකක් බැලුවා. ඔක්කොම ක්ලෝස් කළා. එතකොට මේ කතා කරේ 9 වෙනි පාඩම 8 වෙනි පාඩම ශාක ප්‍රචාරණයේ පාඩම මේ දවස්වල ටියුට් එක අදාන යනවා. හෙට අනිද්දා දිහාට ඉවර වෙයි. print කරලා ආයතනට ලැබෙන සලස්වන්නම් අගෝස්තු 1 වෙනි සතියේ ඉඳලා ඔයාලට ටියුට් ලබා ගන්න පුළුවන්. රයිට් එහෙනම් නතර කරමුනේ. හරි. එතකොට ඊටු තියරි ටික එහෙනම් ඊළඟට කරන දවසේ බලමු ඉරිදා සමාහට. එහෙම මේ මම එහෙම කුතාම එහෙම කරන්නේ නැහැ කියලා නෑ. බලමු අපි තීරණය මොකද්ද කියලා. ඉස්සරහට ලැබෙන බලලා පොඩි සහයෝගයක් විදියට අපිත් ඕන සතියක් විතර නතර කරමු. ඕනනම් ඉරිදත් කරමු. ඉරිදත් කරලා ඕන මම එහෙමනේ කිව්වනේ ඉරිදත් කරලා ඕන අඟහරුවද නතර කරමු. මොකද ටියුට් එක ලබා ගන්නත් ඔයාලට පොඩි ඕනනම් කාලයක් දෙන්නත් පුළුවන් මට සතියක් විතර. හරි එනම් පොතේ අදට නතර කළා අපි ලබන ඉරිදා හමු වේවි කියලා බලාපොරොත්තු මත අදට සමුගන්නවා.
හැමෝටම ආයුබෝවන්.